හොඳයි. හොඳයි අපිට ආරම්භයක් ගන්න පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජනවාරි මාසේ 18 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ ළමයි සවස් 5:30ට අපි එකතු වෙන්නේ ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථ රත්නය ඇසුරින් කෙරෙන තවත් ධර්ම සාකච්ඡාවටයි. අදත් අපිට දහම පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල දේශසිංහ මහත්මයා. මංගල මහත්මයා ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් මේ ධම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන ලෙසට තෙරුවන් සරණයි. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අද දවසෙත් සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් තෙරුවන් නමදිලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් අද දවසෙත් අපි සාකච්ඡාව ආරම්භ කරමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. අපි පසුගිය සතියේ සුත්තන්ත මාතිකා දුක 31 වෙනකන් කතා කළා. අද එහෙමනම් අපි 32 වෙනි යුගලයේ ඉඳලා පටන් ගනිමු. අපි කතා කරමු සමත විපස්සනා දෙක. සමතය කියලා කිව්වහම නීවරණ යටපත් කරලා සමත භාවයකට ඒකාග්‍රතාවයකට එන අවස්ථාව ගැන කතා කරනවා පළවෙනි පදේ. දෙවෙනි පදේදී විපස්සනා මූලික වෙච්ච සංස්කාර ආදී ධර්ම අනිත්‍ය ආදී වශයෙන් බලන්නා වූ ප්‍රඥාව ගැන එහෙම නැත්නම් විපස්සනා ඥානය ගැන කතා කරනවා. එතකොට සමත ධානය තුල නීවරණ යටපත් කිරීමේ ස්වභාවය මූලිකින් කතා කරන්නේ. එහෙමනම් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ ධර්මතා ටික ධානය කියලා ගත්තාම ඒ ධානාංග වලින් මේ විදිහට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් කියන එක පිළිවෙලින් විතක්කයෙන් තීන මිද්දය, ਵਿਚාරයෙන් විතිකිච්ඡාව, ප්‍රීතියෙන් ව්‍යාපාදය, සුඛයෙන් උද්ධච්ච කුක්කුච්ච, ඒකාග්‍රතාවෙන් කාමච්ඡන්දය ආදී වශයෙන් ඒ ධානාංග මගින් නීවරණ ටික යටපත් කරනවා. එතකොට එහෙම යටපත් කරුවට පස්සේ සිතේ තියෙන ඒකාග්‍රතාවය ගැන තමයි අපි සමතේ යටතේ කතා කරන්නේ. එතකොට මෙතනදී අපි අමතර කාරණා දෙක තුනක් බැලුවොත් මේ තියෙන අකුසල ප්‍රහාණය කියන එක අපි දන්නවනේ ආකාර තුනයි තදංග විස්කම්බන සමුච්ඡේද. එතකොට මෙතන ධානාංග වලින් සිදු කරන්නේ විස්කම්බන ප්‍රහාණය. දැන් තදංග කියලා කිව්වොත් එතනදි සිදු වෙන්නේ අරමුණු කරන විශේෂෙහි පමණක් අකුසල ධර්ම නම් අපි දානයක් දෙන වෙලාවක් ගැන කතා කළොත් ඒ ධානයයි අපි භාවිතා කරන අරමුණු කෙරෙහි පමණක් අපි තුල තෘෂ්ණාවක් දෙන්නේ නැති අවස්ථාවක් ගැන විතරයි එතන තියෙන්නේ. නමුත් මොකද හාමුදුරුවෝ දානෙට වැඩලා ඉවර වෙලා සියලුම දාන ඔක්කොම භුක්ති විඳලා එතකොට පින්ඥාන් මෝදනා කරලා බොහෝම ලොකු පින්කමක් කළයි කියලා එතකොට අපිත් බොහොම සන්තෝෂ වෙනවා. අපි අදිනු තෘෂ්ණාදී අකුසල ධර්ම තදංග වශයෙන් යටපත් කරගෙන හිටපු නිසා. හැබැයි හාමුදුරුවෝ මේ ආපසු වඩින වෙලාවේදී ඉල්ලුවොත් එහෙම ලොකු පුතාවත් ඒවාන්ට මහාන කරන්න කිව්වොත් එහෙම එතනදී නම් බෑ. මොකද අපි දාන අරමුණු කෙරෙහි විතරයි තෘෂ්ණාව දුරු කරන් හිටියේ අනිකුත් ධර්මතා කෙරෙහි නෙමෙයි. ඒ නිසා එතනදී බෑ. විස්කම්බන වශයෙන් ඊළඟට විස්කම්බන වශයෙන් ගත්තාම එතනදී මේ ධානාංග වලින් අපි යට කරනවා ඒ ධාන අරමුණු තුල රැඳී සිටින තාක්කල් කිසිදු කෙලෙස් අරමුණකට එන්න දෙන්නේ නැතුව ඉන්න ස්වභාවය. සමුච්ඡේද කිව්වොත් ඉතින් නැවත නූපදින හැටියටම අඩු කරන අවස්ථාව. ඊළඟට මෙතන ਵਿਚාරයෙන් සිදු කරනවා කිව්ව විචිකිච්ඡාව යටපත් කරනවා කියලා. හැබැයි ඒ විචිකිච්ඡාව යටපත් කරනවා කිව්ව වමනින් අපි සෝවන් වුණා කියලා හිතා ගන්න හොඳ නැහැ.
මොකද එතනදී වෙන්නේ ධානාංග යටතේ සිද්ධ වෙන්නේ තදංග ප්‍රහාණයක් විතරයි. ඒ අනුව ධානය කියන්නේ එකක්, සෝවාන් වීම කියන්නේ තව එකක් හැටියට අපි තේරුම් අරගන්නට ඕනේ. ඊළඟට තව එකක් මට හම්බුණා කාරණයක්, ඒකත් මම හිතුවා මෙතෙන්දි මතක් කරන එක හොඳයි කියලා. එක තැනක දැක්ක අපි සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානං. ඒ ආදී වශයෙන් දක්වන තැනදී නිතර සිහි කරමින් යම්කිසි අපි ඉගෙන ගත්ත දේවල් නිතර සිහි කරමින් අපි ඉන්න එක, ඒක එම අරමුණ කෙරෙහිම අපේ සිත යොමු උනායි කියලා ඒක සමාධියම නෙමෙයි, විතක්ක ਵਿਚාරයෙන් සිදු කරන්නා වූ කෘත්‍යයක්. එතකොට ඒ ආකාරයෙන් අපි ඉගෙන ගත්ත දේ ගැන නිතර සිහි කරමින් ඉන්න එක හොඳ තමයි, කුසලයක් තමයි. හැබැයි අර නියම ප්‍රතිපදාවම වැඩුවා වෙන්නේ සමාධියකට එළඹ එතන සිට විපස්සනාවට යොමු වීම. ඒකත් අපි පොඩ්ඩක් හිතා ගන්නට ඕනේ. මොකද මම මේක දාන්න එක හේතුවක් තිබුණා. මගෙත් එක්ක එක පන්තිවලම ඉන්න කෙනෙක් කතා කරගෙන හිටියේ හැම වෙලාවකම ඉගෙන ගන්න දේවල් සිහි කරමින් ඉන්නවා කියලා. ඉතින් ඒක හොඳ තමයි. නමුත් ඒක භාවනාවම කියලා අර ධානය වැඩිමක්ම කියලා මේ පැත්තටම යනවට වඩා ඒක විතක්ක ਵਿਚාර සම්බන්ධ ක්‍රියාවක් විතරයි වගේ තමයි මට හැඟුණේ. ඒ ගැනත් අවධානය යොමු වුණා නම් හොඳයි. ඊට පස්සේ ආපහු පාඩමට ආවොත් නික්කේප කාණ්ඩය තුල සමතේ ගැන කතා කරනවා. යාඨිතස්ස තිති පෙය්‍යාලං සම්මා සමාධි අයං උච්චති සමතෝ කියලා. ඒ කියන්නේ චිත්තයගේ යම් අරමුණෙහි අචලව සිටීමක් සම්මා සමාධියක් ඇද්ද මේක සමතයි කියලා කිව්වා. මෙතන පෙය්‍යාලම දිගෑර ගන්න ඕන නම් මට ඒක හම්බ වුණේ ඉන්ද්‍රිය විභංගයේදී. යා චිත්තස්ස තිති සම්තිති අවට්ටිති අවිසාහාරෝ අවික්කේපෝ ඒ ආදී වශයෙන් සමාධිය ගැන කතා කරන අවස්ථාවේදී චිත්තයගේ යම් සිටීමක් මොනවට සිටීමක් දැසගෙන සිටීමක්, ඒ කියන්නේ තනිකරම සමාධි ස්වභාවයෙන්ම ගත්ත එක තමයි එතනදී කතා කරලා තියෙන්නේ. එහෙමනම් එතනදී අපි දෙය අර්ථ හැටියට එන්න ඕනේ ඒකාග්‍රතා චෛතසිකය. ඊළඟට විපස්සනාව ගැන කතා කරනකොට යා පඤ්ඤා පජානනා කියලා අර සාමාන්‍යයෙන් අපි බොහෝ තැන්වල හඳුනන ප්‍රඥාව විස්තර කරපු ආකාරය එතනදී අභිධය මේ නික්කේප කාණ්ඩයේ අර්ථකථනයේ හැටියට ආවා. එහෙමනම් දැන් මෙතනදී පැහැදිලිම වෙනවා අපි සමතය කියලා අරගන්නෙම ඒකාග්‍රතා ස්වභාවය, සිතේ ඇති වෙන සමාධිමත් භාවය. විපස්සනාව කිව්වහම අපි ප්‍රඥාව දිස්ත්‍රිත යොමු වෙනවා. එකී සමතය තුල ඉඳගෙන ධර්මයන්ගේ අනිත්‍යතාව මෙනෙහි කිරීම, ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම යනවා. මේ සාමාන්‍යයෙන් මේ සුත්තන්ත දුකමාතිකාවල හොඳම නිදර්ශනයක් තමයි, හැමතැනකම වාගේ දකින්න පුළුවන් දෙයක් තමයි එක ළඟ යන ධර්මතාව තමයි අරන් පෙන්වන්නේ. සමතයත් සමගම ඊළඟට පැමිණිය යුතුම දේ තමයි විපස්සනාව යුගනන්ද හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා වෙන්න ඕනේ ඒ විදිහටම දාලා තියෙන තව බොහෝ තැන්වල ඒ එකට යන ධර්මතාව තමයි එකට අරන් තිබුණේ. ඊළඟට එහෙමනම් මෙතන අභිධේයාර්ථ හැටියට සමතේ ඒකාග්‍රතාවත් විපස්සනාව ප්‍රඥාවත් හැටියට එනවා. මෙතනදී අත්ථශාලිනියමේ ගැන කතා කරනවා. මේ කතා කරන්නේ ලෝකෝත්තර ස්වභාවයත් එක්ක කියලා. චාතුර්භූමික ලෞකික ලෝකෝත්තර ධර්මයෝද ඇතුවයි කියලා. ඒ නිසාවෙන් මම මෙතන සත්‍ය දෙකක් හැටියට පෙන්වුම් කළා. ඒ තමයි සමත දුකය පිළිබඳ කතා කරන්න තියෙන්නේ. එතකොට මේක ඒකාග්‍රතාවයි ප්‍රඥා චෛතසිකයයි මාතිකා පදවලට යෙදෙනවා කිව්වහම නොයෙදෙන ධර්මතා හැටියට ඊටු ටික අරගන්න පුළුවන්. මගේ මහත්තයා එතන අර සමාවෙන්න කලින් බෙදපු තැන සත්‍යවලට ඒකාග්‍රතා චෛතසිකය එනකොට මේ සත්‍ය දෙකක් හැටියට ගත්තේ ලෞකික ඒකාග්‍රතාවය කියලා කොයි විදිහද ගත්තේ? මම ගත්තේ ගැන මොකක් හරි අදහසක් තියෙනවද? ඒක එහෙම වෙන්න වැරදිනේ. ඒකාග්‍රතාව එනකොට ඒක එන්න විදිහක් තියනවාද කියලා තමයි බැලුවේ. සම්මා සමාධිය කියලා ගන්නෙ මොකක්ද අපි එතකොට? ඔව් සම්මා සමාධිය කියලා ගන්න පුළුවන් නේද? ඔව් ඒකාග්‍රතා චෛතසිකය නේ. ඔව් මට එතන ඒකාග්‍රතාව විතරක් ගත්තේ ධ්‍යානාංග පහම නොගෙන.
මෙතන සමත විපස්සනා කියන එකේදී මූලිකව කතා කරලා තියෙන ධානය ගැන නෙමෙයි. එතනින් ඇති වෙන ඒකාග්‍රතාවය සමත ස්වභාවය ගැන. ධානය කියන්නේ සමත ස්වභාවය කියන්නේ දෙකක් හැටියට තමයි මෙතනදී දකින්න පුළුවන් වෙන්නේ. ධානාංග පහ මගින් මේ කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ වලින් අනුග්‍රහය ලැබපු ඒකාග්‍රතාවයනේ මෙතන ඉන්නේ. නිකන් මේ සාමාන්‍ය සිතක තියෙන ඒකාග්‍රතාවය වෙන්න බෑ. මොකද ඒක විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන ධානිකුත් ධානාංග වලින් අනුග්‍රහය ලැබලා ඒ තැනට උස්සලා තියපු එක වෙන්න එපායි. එසේ දියුණු වූ ඒකාග්‍රතා ස්වභාවයමයි මෙතන සමතේ හැටියට අර්ථ දක්වලා තිබුණේ. මොකද එහෙම නැතුව අපි සාමාන්‍ය ධානය විපස්සනාවත් එක්ක නෙමෙයි අපි කතා කරන්නේ සමතය විපස්සනාවත් එක්ක. ඒක න තමයි අදහස් ඒකම මේ මංගල මහත්තයා දැන් අපි සාමාන්‍යයෙන් පළවෙනි කුසල් සිත කියන්නේ කාමාවචර කුසල් සිත ගන්නකොටත් එතන මේ දෙක ගැන සඳහන් සමතෝ හෝති විපස්සනා හෝති කියනකොට එතනත් ගන්නේ මේ තේරුම ඇතුවම ලෞකික අර්ථයෙන් ගන්නෙ නේද? ලෞකික අර්ථයෙන් අරගන්න එතනත් යුගනන්ද ධර්ම දෙක කියලානේ අපි එතෙන්ට අරගත්තේ. එකට යන ධර්ම දෙක කියලානේ. සමත විපස්සනා දෙක. එතකොට ඒ ධර්මතා ඒ සිත්වලදී ලුප්පා දක්වනවා තමයි. නමුත් ඒකේ සක්‍රීයභාවය ඇත්තටම ඇති වෙන්නේ මේ කියන අවස්ථාවන් වලට එකී ප්‍රතිපදාව තුළ දියුණු වුණොත් විතරයි. දැන් අපි ගත්තොත් සතර සතිපට්ඨාන කිව්වත් සම්‍යක් ප්‍රදාන කිව්වත් එතකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මේ ඔක්කොම එකම චෛතසික ගැන කතා කරන්නේ. හැබැයි මේ චෛතසික වල තියෙන ශක්ති මට්ටම් වෙනස් වගේ. ඒවා දියුණු කිරීම තුළ තමයි අර විදිහේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දක්වා පිළිවෙලින් වැඩෙන්නේ. එහෙම නැතුව මේ අපි සාමාන්‍ය මිනිස්සෙක්ගේ කාමාවචර සිතක තියෙන ওই චෛතසික ටිකත් එහෙම එතකොට ඒවා අර දියුණු ස්වභාවයේ තියෙන චෛතසික වලත් නම එක වුණාට ඒකේ ක්‍රියාත්මක ස්වභාවය අනිවාර්යයෙන්ම වෙනස්. හොඳයි ඒක පැහැදිලි මම හිතන්නේ. මංගල මහත්මයා. හරි. එහෙමනම් ඊළඟ පද නිමිත්ත සමත නිමිත්ත දුකය. අත්තන අපි සමත යයි විපස්සනාවයි ගත්තා. මෙතන ඊළඟ යුගලයේදී අරගන්නවා සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච. සමත නිමිත්තයි පග්ඝහ නිමිත්තයි. පග්ඝහ කියලා ගන්නේ වීරය. සමතය කියලා ගත්තොත් එකග්ගතාවමයි. එතකොට සමතේට කාරණා වූ ධර්මයක්ද සමත పూర్ව වූ හෝ පසු වූ හෝ ධර්මයක්ද ඇත කියලා එතනදී ඒක පෙන්නනවා. මොකද්ද මේ කියන්නේ? සමතේට කාරණා වූ ධර්මයක්ද සමතේට పూర్ව හෝ පසු වූ හෝ ධර්මයක්ද ඇත. ඒක වෙනත් අට කතාවල විස්තර වුණා. සමතේ වූ වේද ඒ ආකාරයෙන්ගෙන නැවත පැවැත්විය යුතු සමතේට නිමිත්ත වූ වේද කියලා. පග්ඝාව ගැන කතා කළත් ඒත් එහෙමමයි. උත්සාහයට పూర్ව වූ හෝ පසු වූ හෝ ධර්මයක්ද ඇත කියන එක. ඒ කියන්නේ වීර්ය කියන කාරණාවට ඒ ආකාරයෙන්ගෙන නැවත පැවැත්විය යුතු වීර්යයට නිමිත්තක් වෙන දෙයක්. අපි මේක පොඩ්ඩක් බලමු පැහැදිලි ඉස්සරහට ගිහිල්ලා මොකද්ද මේ කතා කරන්නේ කියලා. මේක අපි බැලුවොත් ප්‍රත්‍යනිද්දේශය කියන්නේ ප ဋ ාණ ප්‍රකරණයේ ප්‍රත්‍යනිද්දේශයේ උපනිශ්‍රේ ප්‍රත්‍ය ගැන කතා කරනකොට එතන කුසල පදේ කුසල පදාවසාන වාරයේ පගත උපනිශ්‍රේ ප්‍රත්‍ය කියන තැන මේක ලස්සන විස්තර වෙලා තියෙනවා. පඨමස්ස ඥානස්ස පරිකර්මං පඨමස්ස ඥානස්ස උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. ප්‍රථම ධානය සඳහා වූ පරිකර්මය. පඨමස්ස ඥානස්ස ප්‍රථම ධානය සඳහා බලවත්සේ ප්‍රත්‍ය මේ උපකාර වෙනවයි කියලා. ඉතිරි දාන 8 සඳහා ඒ විදිහටම කියනවා ဒုတိ යස්ස ඥානස්ස පරිකම්මං ဒုတိ යස්ස ඥානස්ස උපනිශ්‍රේ පච්චේන පච්චයෝ තතියස්ස මේ විදිහට දිගට මේක කියත හැකි. ඒක ආකාසානංචායතන මේ විදිහට මේ පැත්තට යනවා. එතකොට ඒ අනුව බලනකොට මෙන්න මේක තමයි මෙතන මේ කතා කරලා තියෙන්නේ. පඨමස්ස ඥානස්ස පරිකර්මං. අපි ප්‍රථම දානීය උපදවා ගැනීම සඳහා සිදු කරන්නා වූ පරිකර්ම කටයුතු. එතකොට ඒක මොහොතක නෙමෙයි කාලාන්තරයක් තිස්සේ වෙන්න පුළුවන්. සමහර විට සසර පුරාවට පුරුද්දෙක් අහු වෙන්නත් පුළුවන්. අන්න ඒ විදිහට අප විසින් කරන ලද ඒ පරිකර්මයෝ පඨමස්ස ඥානස්ස උපනිශ්‍රේ පච්චේන පච්චයෝ ප්‍රථම ධානයේ සඳහා උපනිශ්‍රේ වෙනවා. මොකද අපි මේ සෝබන පැත්තේ කුසල පැත්තේ අපි මේ වඩන මෙවැනි ධර්මතා කවදක්වත් රිවර්ස් වෙනේව නෙමෙයිනේ. හැම වෙලාවකම ඉස්සරහට යන ඒවා. එහෙමනම්
ඒක සසර පුරාවට පාරමිතා හැටියට හෝ වේවා අප විසින් පිරීලා තියෙනවා නම් අපේ ඉන්ද්‍රිය ධර්ම අපි දියුණු කරන් තියෙනවා නම් අන්නේ ස්වභාවය මේ විදිහට එනවා. එහෙමනම් එවැනි දෙයක් ගැන තමයි මේ පද යුගලයේදී කතා කරන්නේ. එතකොට දැන් මෙතන පරිකර්මය ගැන කතා කරලා පරිකර්මය ධානයේට උපනිශ්‍රේ වෙනවා කියලා කිව්වා. ඊළඟට එසේ ප්‍රථම ධානය ලබා ගත්තට පස්සේ ඒ ප්‍රථම ධානය ဒုတိ ය ධානයට උපනිශ්‍රේ වෙනවා. ඒතර එතන ආකාර දෙකක් ගැන සියුම්මක බලන්න කතා කරන්නේ. දැන් මට ඕනනම් මෙතනදී කියන්න පුළුවන් පඨමස්ස ඥානස්ස පරිකර්මම් පඨමස්ස ඥානස්ස උපනිශ්‍රේ පච්චේන පච්චයෝ කියලා කියන්න පුළුවන්. ඒ වගේම ဒုတိ යස්ස ඥානස්ස පරිකම්මං ဒုတိ යස්ස ඥානස්ස උපනිශ්‍රේ පච්චේන කියලා කියන්නත් පුළුවන්. ඒ අතරේදී ඊට වෙනස්ව කියන්නත් පුළුවන් පඨමං ඥානං ဒုတိ යස්ස ඥානස්ස කියලා. හරිද? එතකොට ධානයත් පළවෙනි ධානය ලැබීමම ဒုတိ ය ධානය ලැබීමට උපනිශ්‍රේ වෙනවා. ඊට අමතරව ဒုတိ ය ධානය ලැබීම සඳහා පරිකර්ම කිරීමද ဒုတိ ය ධානය ලැබීම සඳහා උපනිශ්‍රේ වෙනවා. ඒ ආදී වශයෙන් ඒක තේරුම් ගන්නට ඕනේ. එතකොට වෙන්න මෙහිම සිදුවෙන අවස්ථාවේදී ඒ තැන තියෙන සමාධියත් ඒ තැන දක්වන වායාමයක් මේ දෙක ගැන තමයි මෙතනදී මේ කතා කරලා තියෙන්නේ. හරිනේ. මේ පූර්ව හෝ පසු හෝ ධර්මයක් දැත. උත්සාහයටද පූර්ව හෝ පසු හෝ ධර්මයක් දැත. අන්න ඒ ධර්මයේ ගැන තමයි මෙතන මේ කතා කරලා තියෙන්නේ. එතකොට නික්කේප කාණ්ඩයේදී ඒක විස්තර වෙනවා. යත් චිත්තස්ස ඨිති සම්මා සමාධි ඒ කාරණා අපි දන්න මේ සමතේ ගැන හැම වෙලාවකම හඳුන්වන ධර්මතාවය එනවා. සම්මක් සමාධිය ගැන විස්තර වෙන හැම තැනකම ඒක විස්තර කරනවා. එතකොට ඒක සමත නිමිත්ත හැටියට මෙතන අරගෙන තියෙනවා. එයි ඒ කියන සමාධියම උපනිෂ්ඨ ප්‍රත්‍ය හැටියට අපිට එනකොට ඒකම තමයි අපි නිමිත්ත කරගෙන ඉස්සරහට අවිල්ලා තියෙන්නේ කියන කාරණේ. ඒ සඳහා දරන්නා වූ යම් ව්‍යායාමයක් විරියක් තියනවාද? ඒක තමයි දෙවෙනි පදයට අරගෙන තියෙන්නේ. ඒක එතකොට පග්ඝා නිමිත්ත කියලා කිව්වා. පළවෙනි පදෙදි සමත නිමිත්ත කියලා කිව්වා. ඊළඟට අභිධේයාර්ථ සලකනකොට සමත නිමිත්ත කියලා කියනකොට සම්මා සමාධිය අරගන්නවා. පග්ඝා නිමිත්ත කියලා කිව්වහම විරිය අරගන්නවා සම්මා වායාමයේ හැටියට. ඒ විදිහටයි එතන විස්තර වුනේ. හරි. එතෙන්දී ලෞකික විතරද ගත්තේ මංගල මහත්තයා? ඔව් නේද? හැබැයි කොහොමද ඒක කොහොමවත් හැබැයි හරියටම සඳහන් වෙලා නම් තිබුණේ නැහැ. ඔව්. හැබැයි ඉතින් මාර්ගසිත ඇති වෙන්නෙත් ඒ කියන ධර්මතා ඒ විදිහට පෙළ ගැහුනොත් නම් තමයි. ඔව්. එතනදිත් ඇත්තටම අපිට කියන්න පුළුවන් සෝතාපන්න මාර්ගය කියන එක සකදාගාමි මාර්ගයට උපනිශ්‍රේ වෙනවා කියලා කියන්න පුළුවන්. අනිවාර්යෙන් උපනිශ්‍රේ වෙනවා. ඒක අන්න හරිනේ. ඔබතුමා හරියටම හරි ඒක මේ මොකද්ද මේකේ තියෙනවා. අනුවාදවල තියෙනවා. ඒක තමයි. එහෙම වුණොත් අපිට මෙතන සත්‍ය දෙකක් හැටියටත් ගන්න පුළුවන් නේ. සත්‍ය දෙකක් හැටියට ගන්න පුළුවන්. yes. හොඳයි. නැවත වරක් ඔබතුමාගේ ස්ක්‍රීන් එක පුංචි වුණා අපිට. හරි ඒකට අග ගන්න මේක හදන්නම මම පොඩ්ඩක් බැලුවා. අපි එහෙමනම් ඒක ඒ විදිහට කතා කරමු. හරි. එතකොට අනිත් පැත්තේ ධර්මතා ටික ඒක අහරගන්න ලේසියි. ඊළඟ පද යුගලේ ඉන්නේ පග්ඝදුකය කියලා. එතකොට එතනදී අර සමායන මංගල මහත්තයා එතන අර සිත් 89ම ගන්න පුළුවන්ද? මුක්ත ධර්ම හැටියට ගන්නකොට. සිත් හැටියට ගන්නවට පුළුවන්. මෙතන ගන්න චෛතසික දෙකක් නේද? ඒක අරගන්නේ ඔව්. සමායන. හරි. ඊළඟ පදේදී අපි කතා වෙන්නේ පග්ඝා දුක් ප්‍රතිග්‍රහය. එහෙම නැත්නම් එතනත් අපි වීරය කතා කරනවා. දෙවෙනි එකේදී අවික්ෂේපය ගැන එතනදී කතා කරනවා. දැන් එතනදී වෙනස් ආකාරයකට මේ පද දෙක කතා කිරීමක් අපිට දකින්න පුළුවන්. විරියයි එකග්ගතාවයයි කියන ඒ විදිහටත් කතා කරන අවස්ථාව. විරිය කියලා කිව්වහම රුකුල්දී ඔසවා තබනවා කියන අර්ථයෙන් එතන කතා කරනවා. මෙතන එකග්ගතාවය කියලා කිව්වහම සහජාත නාම ධර්මියෝ විසිරියා නොදෙන බව කියන අර්ථයෙන් අවික්කේපය කියන එක එතනදී කතා කරනවා. මේ දෙක සාමාන්‍ය අර්ථ දැක්වීමක්මයි. ඊළඟට නික්කේප කාණ්ඩය ඒක විස්තර කරනවා. සාමාන්‍ය අර්ථකථනයෙන්ම යෝ චේතසිකෝ විරියාරම්භෝ ඒ විදිහට පියාලම දාලා සම්මා වායාම දක්වා එනකන් තියෙන ඡේදය ඒ විදිහටම විස්තර කරලා දෙනවා. පොදුවේ එතකොට අපිට ඒක අර්ථය අරගත්තොත් විරිය චෛතසිකයේ හඳුන්වන ස්වභාවය එතනදී ඉදිරිපත් වෙනවා. අවික්කේපය ඒකාග්‍රතාවය ගැන සඳහන් වෙන ඡේදය
අවික්කේපයට දාගලා මෙතන විස්තර වෙලා තියෙනවා. එහෙමනම් මෙතනදී විරිය සහ අවික්ෂේපය කියන ධර්මතා දෙක එකට කතා කරලා පෙන්නනවා. ඒකත් පවත්වා ගත යුතු, දියුණු කරගත යුතු ධර්මතා ස්වභාවයක් හැටියට. එහිදී එහෙමනම් අභිදේයාර්ථ හැටියට අරගන්නවා විරිය චෛතසිකය සහ ඒකාග්‍රතා චෛතසිකය. ඊළඟට එතනදී දුක මුක්ත ධර්ම ඒ විදිහටම තමයි අරගන්නේ. ඒ ටික මේ මෙතෙක් දැක්වූ බොහෝ ධර්මයේ දේවල් වල දුක මුක්ත ධර්ම ටික අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒක ඒ තරම් ගැටලුවක් උනේ නැහැ. එතනදී බාහිර කරුණුත් පට විශේෂයෙන් හොයාගන්න හම්බුනේ නැහැ. මොකද ඒ ගැන විශේෂ විස්තරයක් වෙන තැනක දැක්කෙත් නැති නිසා. මේ දෙක එක ළඟ යන යුගල ධර්මයක් හැටියට පෙන්වා හැර වීර්ය සහ අවික්ෂේපය කියන ධර්මතා දෙක. මේ දෙක එකට පවත්වා ගැනීමම ඉදිරි දියුණුවට හේතු වෙන බව තමයි සංගීත සූත්‍රය තුල මම දැක්ක විදිහට තේරුනේ. ඊළඟට සීල විපත්තිය, ditthi විපත්තිය. එතනදී ඊළඟට අපි කතා කරන්නේ දැන් අර විදිහට වීර්ය සහ ඒකාග්‍රතාවය ගැන කතා කරලා ඊළඟට දැන් අපි කතා කරන්න ගන්නවා සීලයේ පැත්ත සහ ditthිය පැත්ත ගැන. සීලය ඇවිල්ලා අපිට ඉදිරියට යාමේ පදනම, මූලික පදනම හැටියට ditthිය කිව්වහම අප විසින් පළමුවෙන්ම අයින් කරගත යුතු කොටස හැටියට අදහසින් වෙන්න ඕනේ මේක මේ විදිහට දාලා තියෙන්නේ. සීල විපත්තිය කියලා කිව්වහම සමාදන්ව ගන්නා ලද සීලයාගේ සිකපද බිඳීම නම් වූ සීල විපත්තිය. ඒ කියන්නේ අපි දැන් සීලයක් සමාදන් වෙලා ඉන්නකොට අපිට ඒ දේ රැක ගන්නට බැරි නම්, ඒ සමාදන් වූ සිල්පදය රැක ගන්නට බැරි නම් අන්න එතනදී ඒක අපිට විපත්තිදායක වෙනවා. ඒක අපේ සීල විපත්තියක් කියලා හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ සීලය නැසන අසංවර බව ඉදිරියට આવුත් එහෙම එතනදී සීල විපත්තිය කියන කාරණාව ඉස්මතු වෙනවා, අවධාරණය කරනවා. ditthi විපත්තිය කියලා කිව්වහම විපරීත දෘෂ්ටි නම් වූ ditthi විපත්ති ධර්මයක් දැක්ක. ditthi කියලා කිව්වහම සියලුම දෘෂ්ටි නෙතෙන්ට එකතු කරලා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ සම්‍යක් දෘෂ්ටිය කියන ධර්මතාවයේ නැසෙන එක. එහෙමනම් ඒක විපත්තිය. ඒ අනුව ditthi විපත්ති කියන කාරණය එතනදී අරන් පෙන්වනවා. මේක මේ ස්වභාවය නිත්‍යපකාණ්ඩය තුල විස්තර කරනවා. සීල විපත්තිය කියනකොට යෝ කායිකෝ වීතික්කමෝ වාචසිකෝ වීතික්කමෝ කායික වාචසිකෝ වීතික්කමෝ අයං විත්තති සීල විපත්ති. සබ්බම්පි තුස්සීල්‍යං සීල විපත්ති. ඒ කියන්නේ යම් කායික ව්‍යතික්‍රමණයක් වාචසික ව්‍යතික්‍රමණයක් කායික වාචසික ව්‍යතික්‍රමණයක් ඇද්ද අන්න ඒක සීල විපත්ති කියන ලැබුවා. හැම දුස්සීලයම එහෙම එකට එනවයි කියලා එතනදී පෙන්වුවා. මේක මීට වඩා පැහැදිලි ඡේදයක් මම දැක්කා පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයේ. ඒකෙදී ඒක ලස්සනට විස්තර කරලා තියෙනවා. මෙහි සීල විපත්තිය කවරේදවත් කය පිළිබඳ වැරදි හැසිරීමය, වචනේ පිළිබඳ වැරදි හැසිරීමය, කය පිළිබඳ වූ වචනේ පිළිබඳ වූ වැරදි හැසිරීමය යන යමක් ඇද්ද මේ සීල විපත්තියයි. සහැල්ලු වචන වලින් ඒක පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය තුල ඒක විස්තර කරලා දුන්නා. කොහොමද ඒක වෙන්නේ කියලා. සීලය කාය වාචානං සමෝදානං සීලං කියන එක මෙතනදී උලුප්පා දක්වලා තියෙනවා. එතකොට ditthi විපත්ති කියලා කිව්වහම සබ්බාපි මිච්ඡා දිට්ඨිය ditthi විපත්ති. එතනදී අපි දන්නවා නත්ති දින්නම් නත්ති ඊට්ටං ආදී වශයෙන් අපි දක්වන කම්මස්සගත සම්මා දිට්ඨියට විරුද්ධ වෙච්ච මොකද්ද මේ ලෞකික මිත්‍යා දෘෂ්ටිය ඉදිරිපත් කරන මේ ලෞකික මිත්‍යා දෘෂ්ටිය කියලා ගන්න මිත්‍යා දෘෂ්ටිය. මෙතනදී ඉදිරිපත් කරලා පෙන්නනවා අන්නේ ආකාරයේ මොනම විදිහකට හෝ දෘෂ්ටිගත වීමක් තියෙනවා නම් ඒ දෘෂ්ටිගත වීම තමයි ditthi විපත්තිය කියලා කියන්නේ. අපි දන්නවා මේක ඊටාම ප්‍රබල අකුසල ස්වභාවයක්. මොකද අපි ගත්තොත් අකුසල මූල හැටියට ගත්තොත් ලෝභ දෝෂ මෝහ මේ ditthිය කියන්නේ මූලයක් නෙමෙයි. හැබැයි අර ලෝභයත් එක්කම එකටම ඉඳගෙන මේ ditthිය මගින් අපිට වෙනම ස්වභාවයක් මවලා පෙන්නලා අපි සියලුම කුසලයන්ගෙන් ඈත් කරන ස්වභාවය. ඉතින් මේකත් දරුණුම අකුසලයක්. ඒ ස්වභාවය තමයි එතනදී කතා කරන්නේ. ඒක සිංහල ඡේදයත් ඒ විදිහටම අරන් තිනවා. ඒකෙත් විශේෂයක් නැහැ. අපි මේ ඡේදය දැන් කීප වතාවක් අරගෙන කතා කළා. මම හිතන්නේ දවසක් මගෙන් අහුවා අර හෝමයෙහි කියන එකට එතනදී වෙනත් අටුවාවකින් මම වචනේ අරගත්ත වෙතට පමුණුවා පුදන ලද්දෙහි විපාක නැත කියන එක. ඒ කියන්නේ මෙතන එන
නත්ති දින්නම් නත්ති ඉට්ටං නෑ නත්ති හුතං නේද? ඔව් නත්ති හුතං. හෝමේහි විපාක නැත කියලා කියන්නේ වෙතට පමුණුවා පුදන ලදී. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට යනකොට පිරිවරක් මොන හරි පිරිකරක් අරගෙන ගිහිල්ලා පූජා කරනවා එක සිරිතක් අපි. එතකොට අපි ගුරුවරයෙක් හම්බෙන්න යනකොට මොනවා හරි දෙයක් අරගෙන යනවා අපි. ඒ වගේ එහෙම කරන පූජායි වෙතට පමුණුවා පුදන ලද්දේ විපාක නැත කියන ස්වභාවය තමයි ඒකෙදි විස්තර කරලා තිබුණේ. ඒ ආදී වශයෙන් ඇති වෙන මේ කියන දෘෂ්ටිගත වීම ඒ හැම එකක්ම හැම මිත්‍යා දෘෂ්ටි ස්වභාවයක්ම ditthi vipattiya කියලා අරන් පෙන්නනවා. එතකොට ඒකට එන අවිදෙයාර්ථ ගත්තාම සීල විපත්තිය අකුසල් සිත් 12යි චත් සම්පූර්ණ චෛතසික 27ම සීල විපත්තිය යටතට ගැනෙනවා. එයි අපි කායික හෝ වාචසික හෝ අසංවරය තුල මේ කියන අකුසල් ටික අපි රැස් කරනවා. ditthi vipattiය කියලා ගත්තාම සබ්බාපි මිච්ඡා දිට්ඨිනේ. එහෙමනම් ඒක ඉතින් ditthi චෛතසිකේ තනි චෛතසිකේ හැබැයි බොහෝ ආකාරවල යෙදෙනවා. නමුත් අවිදෙයාර්ථ හැටියට ගන්නකොට ditthi චෛතසිකේම තමයි ගන්න වෙන්නේ. ඒ විදිහට සීල විපත්තිය සහ ditthi විපත්තිය පෙන්වා දෙන්න පුළුවන්. එතකොට දුක මුක්ත ධර්ම කියන ටිකත් එතනදී ලේසි අකුසල සිත් හැර ඉතුරු සිත් ටික අරගන්න පුළුවන්. මේ පද දෙකෙන්ම අපි කතා කළේ අකුසල ධර්ම ගැන. එහෙමනම් මෙතනදී සෝබන ස්වභාවය අපිට අරගන්න පුළුවන් රූප 28 නිවනත් එක්ක. ඊළඟට මේ සීල විපත්තිය ගැන අපි කතා කළොත් සීල විපත්තියෙහි ආදීනව. අපි සීල සූත්‍රය අනුසාරයෙන් අරගත්තොත් සීලය මෙහෙම අපි දුස්සීල වුණොත් එතනදී අපි ප්‍රමාදි කරනනම් මහතින් භෝගජානින් නිග්ගන ප්‍රමාදය නිසා මහත් භෝගහානියක් අපිට සිද්ධ වෙනවලු. පාපකෝ කීර්ති සද්දෝ අපුග්ගච්ඡති. ලාමක කීර්ති ශබ්දයක් පැතිරෙනවලු. මෙයා හොරා මෙයා වැරදිකාරය ආදී වශයෙන් වන කීර්ති ශබ්දය අතකොට ලාමක කීර්ති ශබ්දය කියලා අපි ඒක හඳුන්වනවා. යංචද්වේ පරිසං උපසංකමිති යදී කත්තිය පරිසං යදී බ්‍රාහ්මණ පරිසං යදී ගාපති පරිසං යදී සමන පරිසං අවිසරදෝ උපසංකමති මංකු භූතෝ අවිසරදව හැකිලීමෙන් යුතුවලු පිරිස් මැදට යන්නේ සීල විපත්තියේ ඉන්න එක්කෙනා. බොහොම බයෙන් වගේ. ඇයි? එයා මේ සීල විපත්තිය නිසාවෙන් අකුසල සිදු කරලා තියෙනවා. එහෙමනම් අර සතර බයවල් තියෙනවනේ මොනවද? අත්තානුවාද බය, පරානුවාද බය ආදී වශයෙන් ඒ ටික එක පේලියට එනවනේ. ඉතින් එහෙම වෙච්ච වෙලාවකදී කත්තිය පරිසං රජුරෝ ගාවට යන්න බයයි, බ්‍රාහ්මණ සමන බ්‍රාහ්මණයෝ ගාවට යන්න බයයි, ගහපතියන් යහපත් මිනිස්සු ඉන්න තැනකට යන්න බයයි, ආමුදුරු ඉන්න තැනට යන්න බයයි. එතකොට අවිසරදු නුවණැතිව බොහොම මොනවද? හොඳ මූණක් පෙන්නගෙන යන්න බෑනේ. ඊළඟට මංකු භූතෝ බොහොම හැකිලීමෙන් යුතුව තමයි එතෙන්ට යන්නේ. ඒකත් සීල විපත්තිහි ආදීනවය. සම්මූල් හෝ කාලං කරෝති. මුලා වූ සිහියෙන්ම කලුරිය කරනවා. ඇයි? අකුසලේම පුහුණු කරලා තියෙන නිසා. කායස්ස වේදා පරම්මරණ අපායන් දුගතින් විනීපාතං ගච්ඡති. උප්පජ්ජති මරණින් මතු අපායේ උපදිනවා කියලා සීල විපත්තියේ ආදීනවය දක්වලා තියෙනවා. ඊළඟට මට මතක් පොඩ්ඩක් විස්තර කරගත්තේ මංගල මහත්තයා. පළවෙනි පමාදීකරණං මහතින් භෝගජානින් ඔව් මෙතනදී අකුසලයට යොමු වුණාම මොකද වෙන්නේ? සීල විපත්තිය වුණාම දැන් අපි ගත්තොත් සීල විපත්තිය අපි ගත්තොත් පංචශීලයේ ආරම්භ බලමු. පංචශීලයේ ඉඳගෙන අපි ගත්තොත් සුරාමේරේ මජ්ජපමා දට්ඨාන. ඉතින් ඕක නැති ඕකෙන් අපි පරදිනවා. පරදිච්ච ගම වේරමණී වෙන්නේ නැහැ. සුරාමේරේ පැත්තට අපි යනවා. එහෙම ගියාම ඉතින් මොකද වෙන්නේ? තියෙන සල්ලි ටික නැති වෙනවා. අලුතෙන් සල්ලි උපයා ගැනීමේ කාලය නාස්ති කරලා තියෙනවා. ඒ ලෞකික මට්ටමින් ගත්තොත් ඒ ආදී වශයෙන් මහතින් භෝගජානින් නිග්ගති. ප්‍රමාදය නිසා මහත් වූ භෝගහානියක් සිද්ධ වෙනවා. මේ විදිහටම ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ ආදී වශයෙන් ඒ සූත්‍රවල විවිධාකාරයෙන් මේ ස්වභාවයන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ හැම එකක්ම සීල විපත්තිය යටතේ මෙතෙන්ටත් අපිට අනුගත කරගන්න පුළුවන්. ඊට අමතරව පමාදය කියන එක අපි සිහියට අනුගතව අරගෙන දැම්මොත් මෙතනදී සීල විපත්තිය යෙදෙනවා කියන්නේ සතිචෛතසිකය යොදාගත්තේ නෑනේ. සති කියන එක කවදාවත් අකුසලයට යෙදෙන්නේ නෑනේ. එහෙමනම් සතිය එතෙන්ට ආවේ නැත්තම් එතන මොනවද එතකොට මිච්ඡා විරිය මිච්ඡා වායාම ඒ ආදී දේවල් තමයි කතා කරන්නේ. ඒ පැත්තෙන් අරගත්තත්
ඒත් එතන තියෙනවා කුසලයේ යෙදෙන්නේ නැති ස්වභාවය. ඒ පැත්ත ගත්තත් අපි පරාදයි. මෙතන භෝගජානින් කියලා අරගනිද්දි ඉතින් ලෞකික පැත්තට වැඩිපුර දාලා කතා කරන්න පුළුවන්. එහෙම වුණොත් අර කිව්ව විදිහට ඒ අකුසලයේ තුල අපි යෙදීම තුල තියෙන ධන දාන භවභෝග සම්පත් නැති කර ගන්නවාට අමතරව අලුතෙන් උපදවා ගන්නට අවස්ථාවකුත් නැති කරගත්තා. ඊළඟට මේක ස්වාමින් වහන්සේලා ගැන කතා කරද්දී චත්තාරි පරාජිකානි තේරස සංගාදිතේසා අයං සීල විපත්ති. එතකොට සීල විපත්තිය ගැන ඉතින්දි කතා වෙනකොට අර ශ්‍රමණ ලිංගයෙන් වැටෙන දේවල්, හැලෙන දේවල්, පරදින තැන් වලදී පරාජිකා සහ සංගාදිතේස වැනි දේවල් සීල විපත්තිය හැටියට ඉතින්දි හඳුන්වලා දුන්නා විනය පිටකයේ තුල. මිච්ඡා දිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි ආදිය දිට්ඨි විපත්ති හැටියට එතනදී හඳුන්වලා දුන්නා. මේ ආදි වශයෙන් ඒ පැතිකඩ වලින් මේ ධර්මතා අපිට කතා කරන්නට පුළුවන්. හරි. මේ වැඩිදුර කොටසක් ඊට පස්සේ අපිට එනවා සීල සම්පදා දුකය කියලා. සීල සම්පදා දැන් අරකෙම විරුද්ධ පැත්ත. සීල විපත්ති දිට්ඨි විපත්ති වෙනුවට දැන් අපි කතා කරනවා සීල සම්පදා දිට්ඨි සම්පදා. එහෙනම් මොකද්ද සීල සම්පදා කියලා කිව්වේ? අඛණ්ඩව අච්චිද්‍රාදී වශයෙන් රක්නාලද සීල සම්පත්තියගේ පරිපූර්ණ භාවය නම් වූ සීල සම්පදා නම් ධර්මයක් ඇත්තේ. ඒ කියන්නේ සංවර බවම තමාගේ ජීවිතේ බවට පත් වුනහම අන්නේ සංවර බව තුල ඒ ස්වභාවයම සීලය බවට පත් වෙන නිසා මේ විදිහට සීල සම්පදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ditthi සම්පදා කියලා කිව්වම සම්‍යක් දෘෂ්ටිය. එතකොට ඒ සම්‍යක් දෘෂ්ටියේ පරිපූර්ණ භාවය නම් වූ ditthi සම්පදා කියලා ධර්මයක් එතනක් තියෙනවා. එතකොට අපි මෙතනදී කතා කරනවා සීලයේ පරිපූර්ණ භාවයකුයි සම්මා දිට්ඨිය ඇති කර ගැනීමකුයි ගැන. ඒ විදිහට එතකොට සීලය අපි පුරාගෙන ඉන්නේ ලෞකික මට්ටමේ. එතකොට මෙතන සම්මාදිට්ඨිය අපි පරිපූර්ණ කරගන්නේ ලෝකෝත්තර මට්ටමේදී. ඊළඟට නික්කේපකාණ්ඩ අර්ථකථන මේ පදගතාර්ථ බැලුවොත් සීල සම්පදා කියන තැනදී යෝ කායිකෝ අවිතික්කමෝ වාචසිකෝ අවිතික්කමෝ කායික වාචසිකෝ අවිතික්කමෝ අයං උච්චති සීල සම්පදා. අපි කලින් කතා කළා වීතික්කම, දැන් කතා කරනවා අවිතික්කම. සබ්බාපි සීල සංවරෝ සීල සම්පදා. මේ විදිහට කලින් කතා කරපු ධර්මතාවයේ විරුද්ධ එක අපි මෙතනදී කතා කළා. ditthi සම්පදාව ගැන කතා කරනකොට අතනදී අපි නත්ති දින්නම් නත්ති ඉත්තම් කියලා කතා කරපු එක දැන් අපි කතා කරනවා අත්ති දින්නම් අත්ති ඉත්තම් කියලා. මේ විදිහට කම්මස්සගත ඥානය ඇති කරගන්න අපිට තියෙන ලෞකික සම්මාදිට්ඨිය ගැන මෙතනදී කතා කරලා සබ්බාපි සම්මාදිට්ඨි ditthi සම්පදා කියලා කිව්වා. අපි කලින් එකේදී කිව්වේ සබ්බාපි මිච්ඡාදිට්ඨි ditthi සම්පදානේ. මේ ඊතනදී අපි කතා කළේ විපත්ති. හරි. මෙතනදී අපි කතා කරනවා සබ්බාපි සම්මාදිට්ඨි ditthi සම්පදා කියලා. ඒක සිංහලෙන් බැලුවොත් ඉතින් ওই විදිහටම තමයි. මේ වචන දැන් අපිට පුරුදු නිසා ඒ ගැන ඒ තරම් අපි කලබල වෙන්න ඕනේ. එතකොට එහිදී අපි අභිදේයාර්ථ අකුලනකොට සීලය ගැන අපිට කතා කරන්න වෙන්නේ මහා කුසල මහා ක්‍රියා සිද්ධාස්ය තුල සහ තත්සම්ප්‍රයුක්ත චෛතසික 38 කියන අභිදේයාර්ථ තමයි ඉදිරිපත් වෙන්නේ සීල සම්පදාව යටතේ. ditthi සම්පදාව කියලා කිව්වහම සම්‍යක් දෘෂ්ටි නම් වූ ප්‍රඥා චෛතසිකය සම්මා දිට්ඨියේ පිරිපුන් බව වූ ඥාණයම කියලා වැඩිදුරටත් ඒක විස්තර කරලා දෙනවා. එතකොට මංගල මහත්තයා එතන දැන් අර මහා ක්‍රියාසිත ජත්තේ සෝවාන් ආර්යයන් වහන්සේ සීලය සම්පූර්ණ වෙනව නේද? රහතන් වහන්සේගේ සීලය නිසාද? සීල සම්පන්නයාගේ මහා ක්‍රියාසිත. ඔව් අර මීට කලින් එකකදීත් අපිට ආවා එතනදී කොයි එකේද ඒක ආවේ? මට හරියට මතක කොහොමද ඒක බලමු අපි. කොයි එකේදී හරි අපිට ආවා ඒ සීලය කියන කාරණාවට සීලය සම්පූර්ණ වෙනවා සෝවාන් ආර්යයන් වහන්සේ අනාගාමී වහන්සේ සමාධිය සම්පූර්ණ වෙනවා ප්‍රඥාව සම්පූර්ණ වෙන්නේ අරහත් වහන්සේ. එහෙම නේද සාමාන්‍යයෙන්? අනිවාර්යයෙන්ම ඒ විදිහට තමයි ඒක වෙන්නේ. කුසල ධර්ම නැති අවස්ථාව අපිට ගිය සතියේ කතා කරද්දී මොන එකක් ආවා මතකයි.
මෙන්න මම මෙතනින් බලන්න මොකද්ද ආවේ කියලා. අර මේ විනය පිටකයෙන් මම අරගත්ත කොටසක් මම දාලා පෙන්නුවා. එතනදි තිබුණා මේ සීලයේ ඒ ස්වභාවයේ යෙදෙන විදිය. ඒක ඇයි අපි ඒක මහා කුසල මහා සාකල්ය දුකයේ තියෙනවා. දැන් මංගල මහත්තයා ක්‍රියාසිට ගත්තොත් ක්‍රියාසිට වල විරතිය දෙන්නේ නැහනේ. නෑ. ඒතර විරතිය දෙන්නේ නැහැ කියලා කියන්නේම විරතිය දීමට අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ. අවශ්‍යතාවයක් නෑ මම එතනදි තේරුම් ගත්තේ මෙහි විදිහට මේක අපි කතා කරන්නේ විරති යෙදෙන අවස්ථාව නෙමෙයි සීල සම්පදාව. එතකොට සීල සම්පදාවේදී දැන් අපි මෙතන අභිදේය අර්ථයට විරචිතයිජසික තුනක් නෙමෙයි අරන් තියෙන්නේ. නෑ විරති චෛතසික තුනක් නෙවෙයි කියලා කිව්වට ඔව්. දැන් ක්‍රියාසිට ටික ගත්තොත් එහෙම විරතියක් යෙදීම අවශ්‍ය වෙන්නේම නැහැනේ. කියන්නේ ස්ථිර සීලයක පිහිටීම නිසාමනේ එහෙම වෙලා තියෙන්නේ. ඔව්. ඔව්. එතකොට සීල සම්පදාව ලැබපු තැනක් තමයි රහතන් වහන්සේගේ ඒ සිත් ගත්තොත් ඔව්. ක්‍රියාසිට ගත්තොත් එතන ස්ථිර සීලයක් ගැන තමයි කියවෙන්නේ නේ. අනිවාර්යෙන්ම ඔව්. ඒ නිසා එතකොට මහා කුසල එතකොට මේ ඒ පැත්තෙන් හිතනකොට මංගල මහත්තයා මෙතනදී අර මහා කුසල කියනකොට එතන විරති යෙදෙන මහා කුසල වෙන්න ඕනද කියලා වගේ හිතෙනවා. ඔව් හැබැයි එතනදී ඒක කොහොක්වත් කොහෙද මේ භාවනා පොත හෝ සම්නේ හෝ එතනදී විශේෂයක් දීලා තිබුණේ නැහැ. ඉතින් මට තනි තීරණයකට එන්නත් බයයි. ඒක එහෙම කරනවාද කියලා ඔයගේ ප්‍රශ්න ගොඩක් මට ඇති වුණා මේවා කරගෙන යද්දි. නමුත් ඒවට ඉතින් මට තනියම උත්තර දී ගන්නත් හැකියාවක් නැහැ. ඒවා සාකච්ඡා කරන්න තරම් ස්වාමින් වහන්සේ නමක්ගේ එක්ක සම්බන්ධයක් ඇති වුණෙත් නැහැ. ඉතින් ඒවා මමත් ලියාගෙන තියෙනවා මේවට මොනවද කරන්න කියලා. ඒවා අහන්නේ නිකන් හම්බෙන හැම වෙලාවකම වහන්නත් බෑ. ඊට සුදුසු පරිසරයක් ඇති කරගෙන ඕනේ ඒවා සාකච්ඡා කරන්න. ඉතින් ඒ වගේ පොඩි බාධක අපිටත් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේක තමයි. ඒක මම හිතන්නේ අපිට පොඩ්ඩක් හොයලා බලන්න වටින තැනක් කියලා හිතෙනවා. මොකද අපි හිතුවොත් එහෙම සාමාන්‍යයෙන් දැන් මල පහනක් පූජා කරනකොට එතන සීලය පිළිබඳව ඒ තරම් දෙයක් මතුවෙනවාද කියලා පොදුවේ හැම වෙලාවෙම ගත්තොත් එතන ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි අර විරතිය දෙන අවස්ථාවන අනිවාර්යයෙන්ම ඒ ගැන විශේෂයකුත් තියෙනවා නේද කියලා වගේ හිතන එකයි මතු කරේ. අපි පොඩ්ඩක් ඉතින් ඕවා මතක ලියාගෙන තියන් ඉඳලා ඒ තැනට අවශ්‍යතාවයක් වුණොත් තමයි එහෙම නැත්නම් අර සම්මන්ත්‍රණේ වාගේ තැනකදී අපිට මේවට ප්‍රශ්න හැටියට යොමු කරන්න පුළුවන් වුණොත් අපි ගොඩක් වෙලාට ඒ වැඩේ කරනවා. ඉතින් එහෙම අවස්ථාවක් අපි උදා කරගන්න බලමු. ඒත් ඉතින් මේ කොවිඩ් එහෙම ඉවරුනහම තමයි මේ වගේ දේවල් හිතන්න වෙන්නේ. දැනට ඉතින් අභාග්‍ය සම්පන්න කාලයක් කියලා චුට්ටක් ඉවසන් ඉන්න වෙනවා. හරි එතකොට මේ පදනමේ තමයි මම මේ මොකද්ද දුක මුක්ත ධර්ම ටික අහුල්ලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ප්‍රශ්න තියෙන්නට පුළුවන්. නමුත් අපි බලමු ඉස්සරහට. ඊළඟට සීල සම්පදාවේ ආනිසංස ගැන කතා කළොත් ඒකත් විනය පිටකෙන් මම අරගත්තේ. අරකෙම අනිත් පැත්ත දීගෙන තියෙනවා. අපමාදෝ මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති මහත් වූ භෝග දියුණු වීමක් කල්යාණ කීර්ති සද්දෝ අභුග්ගච්ඡති හොඳ කීර්ති නාමයක් ඇති වෙනවා. පිරිස මැදට යද්දි විසරදව උපසංකමිතීව බය නැතුව ප්‍රීතිමත් විදිහට යනවා. අසම්මූල ලෝකාලං කරෝති බොහොම සිහියෙන්මම කලුරිය කරනවා. කායස්ස වේදා පරම්මරණං සුගතින් සග්ගන ලෝකං උප්පජ්ජති. කය බිඳී මරණය සිදු වෙන අවස්ථාවේදී සුගතින් පස්සේ සුගතිගාමි වෙනවා. ඒ විදිහට එතන සීල සම්පදාවේ ආනිසංස දක්වලා තිබුණා. ඊළඟට විශේෂ කරුණක් ගැන මම පොත් කියවද්දි මට අහුවෙච්ච දේවල් දැන් අපි අරගත්තොත් මේ සීල සම්පදාව කියන කාරණාව පුද්ගල අධ්‍යාස ලෙසින් විවිධ තැන්වල විවිධාකාරයෙන් දේශනා වෙලා තියෙනවා. ඒ අනුව අපි සූත්‍ර පිටකේ පරිහරණය කරද්දී ඒ කාටද මේක දේශනා කළේ කොයි වෙලාවේදීද කුමක් අරබයාද කියන කාරණා මූලික කරගෙන තමයි අත්‍තරම අපි සූත්‍රයක් කියවන්න ඕනේ. එහෙම නැතුව සූත්‍රයක යමක් දැක්ක පමණින් ඒක සබ්බ සංගාහික විදිහට හැමතැනටම යොදන්න එක සාධාරණ නෑ කියන එක මේකෙනුත් ඔප්පු වෙනවා. දැන් බලන්න පත්තකම්ම සූත්‍රයේදී
එතනදී කතා කරලා තියෙන්නේ මේ ලෝකේ මේ මෙලෝ ජීවිතය සපවත් කරගන්න විදිහ පදනමේ ඉඳගෙන කතා කරනවා. එහෙම කතා කරලා එතනදී ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීමට සීල සම්පදාව ගැන කතා කරනවා. මොකද සම්පදා හතරක් ගැන කතා කරලා ඒක එකක් තමයි සීල සම්පදාව. එතනදී මේ පස්පරින් වැළකීලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න කියන කාරණය ඉදිරිපත් කරනවා. ඒක එතකොට ලෞකික ගෘහ ජීවිතයේ සාර්ථක වීම සඳහා පමණයි එතනදී අර්ථකථනය දීලා තියෙන්නේ. මොකද ඒ දේශනාව පැවැත්වීමට සුදුසු පරිසරය ඒක තිබුණා වෙන්නේ නැති. ඊළඟට අපි ව්‍යග්ගපච්ච සූත්‍රය අරගත්තොත් එතනදී ඒක චුට්ටක් ඉස්සරහට අරන් තිනවා මෙලොව හා පරලොව ටාගට් කරලා තමයි එතනදී සීල සම්පදාව විස්තර කරන්නේ. හරිද? බල සංඝහ වස්තු සූත්‍රය අරගත්තොත් එතනදී සසර හා නිවන කියන එක තමයි ඉලක්ක කරන්නේ. මොකද එතනදී කතා කරන්නේ සේවිත්‍යව මේ සේවනය කරන්න ඕනේ මොනවද? සේවනයේ නොකළ යුත්තේ මොනවද කියන ධර්මතාව මත එතනදී කතා කරන්නේ අනවජ්‍ය බලයක් ගැන. එතනදී ඒ අනුව සසර හා නිවන කියන එක කතා කරන තැනදී කාය වචී මනෝ කියන කර්මයන්හි නිවැරදිභාවය තමයි එතනදී ඉස්මතු කරලා පෙන්නන්නේ. සීල සම්පත්තියම වෙනත් ආකාරයකට කියන ඊට වඩා පොඩ්ඩක් බල ගන්නවල දෙනවා. මොකද එතන සසර හා නිවන දෙකම ඉලක්ක වෙන පරිදි එක සේවිතව්‍ය අසේවිතව්‍ය. අසේවිතව්‍ය කිව්වොත් සසරට යනවා, සේවිතව්‍ය කිව්වොත් නිවනට යනවා. මේ විදිහට ඒ ස්වභාවයන් විස්තර කරලා තිබිච්ච නිසා. ඉතින් ඒ තැන යෙදෙන විදින විදිහට බලන්න පුරුදු වෙන්නටත් ඕනේ. ඊළඟට සීල විසුද්ධි සුඛය, විසුද්ධි දුකය කතා කළොත් දැන් අපි කතා කරන්නේ සීල විසුද්ධියයි, ditthi විසුද්ධියයි කියලා. එතකොට සීල විසුද්ධිය කියනකොට සිව් පිරිසිදු සීලයක් ඇති බව හෙවත් පරිපූර්ණ සිල් ඇති බව නම් වූ සීල විසුද්ධි ධර්මයක් දැත්තේය. ඒ කියන්නේ විසුද්ධි බවට පැමිණියා වූ සීලයක් ගැන එතනදී කතා කරනවා. ditthi විසුද්ධි කිව්වහම පිරිසිදු සම්‍යක් දෘෂ්ටි ඇති බව හෙවත් සම්‍යක් දෘෂ්ටියගේ පරිපූර්ණ බව. ඒ කියන්නේ ditthi විසුද්ධිය කියන එක එතනදී කතා කරනවා. එතනදී එහෙමනම් අපිට ගන්න වෙනවා නිර්වාණ සංඛ්‍යාත විසුද්ධියට පැමිණීමට සමත් වූ ඥාන දර්ශනය. ඒක තමයි පොතේ තිබිච්ච වචන පේලියම. නිර්වාණය ඉලක්ක කොට අපි යම් කිසි ප්‍රතිපදාවක් පුරනකොට ඒ තුල තියෙනා වූ ඥාන දර්ශනය කියන එක ditthi විසුද්ධිය හැටියට අරගන්න ඕනේ. මේක අපිට බැලුවොත් සප්ත විසුද්ධිත් එක්ක අරගෙන බැලුවොත් සීල විසුද්ධිය තමයි මුලටම දාලා තියෙන්නේ පදනම හැටියට. එතනින් පස්සේ ඉදිරියට එන ඒවා ටික අර විදිහට අරගෙන තියෙනවා. තුන්වෙනියට ditthi විසුද්ධිය දක්වලා තියෙනවා. ඒ කාරණා ඒ තැන එන්න ඕනේ කියලා. ඊළඟට නික්කේප කාණ්ඩය අරගෙන බැලුවා නම් සීල විසුද්ධිය. යෝ කායිකෝ අවිතික්කමෝ වාචසිකෝ අවිතික්කමෝ කායික වාචසිකෝ අවිතික්කමෝ අයං උච්චති සීල විසුද්ධි. සබ්බාපි සීල සංවරෝ සීල විසුද්ධි කියලා ඒක විස්තර කරලා දෙනවා. ඒ අනුව සීලය කියන එක ඉතින් මේ විදිහට කය වචනය දෙකේ සංවරව උපරිමයට තියාගැනීම. ditthi විසුද්ධිය කියලා කිව්වහම දැන් අපි යනවා ඥාන පැත්ත. එයි මේ කියන අපි වඩන ප්‍රතිපත්ති නිවන දෙසට යොමු වෙනවා නම් එතනදී ප්‍රඥාවම මූලික කරගෙන කතා කරනවා. කම්මස්සගත ඥානං, සත්‍යානුලෝමික ඥානං, මග්ග සමංගිස්ස ඥානං, ඵල සමංගිස්ස ඥානං කියලා එතන කතා කරනවා. ප්‍රධාන වූ ඥාන හතරක් ගැන. මොකද ඒක ditthi විසුද්ධිය මූලික කරගෙන පවතිනවායි කියන අදහසින්. මේ අපි අභිධ්‍යාර්ථ අහුලුවොත් මේ විදිහට අභිධ්‍යාර්ථ දකින්න පුළුවන්. මට විනාඩියක් දෙන්න. හරි සමාවෙන්න. අපි කතා කර හිටියේ. හරි දැන් එතකොට සීල විසුද්ධියේදී තිංග ලෝකෝත්තර සිතට චෛතසික 36 තරම් තියෙනවා. ඒ කියන්නේ එතන සීල විසුද්ධිය උපරිමයට ගිය ස්වභාවය ඉලක්ක කරගෙන. ditthi විසුද්ධි කියලා කිව්වහම කම්මකතා ඥානෙ, මස්තක ප්‍රාප්ත විදර්ශනා ඥාන සංඛ්‍යාත මේ විදිහට අරගෙන එතකොට එතනදී අභිධ්‍යාර්ථ හැටියට එන්න ඕනේ ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් අතර ක්‍රියාසිත අතර ලෝකෝත්තර 8හි ප්‍රඥාව. මේ විදිහට ඒක ඉදිරිපත් කරලා තිබේ. එතන මොනවා හරි සාකච්ඡා කළ යුතු දේවල් තියෙනවද? එතන මංගල මහත්තයා දැන් අපි අර සප්ත විසුද්ධි පැත්තෙන් බලනකොට සීල විසුද්ධි, ditthi විසුද්ධි, චිත්ත විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි ඒවා ඔක්කොම සම්පූර්ණවට පස්සේ තමයි ඇත්තටම මේ
මාර්ග ඥාන කියන තැනට එන්නේ නේද? අනිවාර්යයෙන්. එතකොට හැබැයි මෙතන සීල විසුද්ධි කියන තැනදී කෙලින්ම ලෝකෝත්තර සිතට පෙන්ලා තියෙනවා නේ. ඔව් ඒ කියන්නේ ඒක උපරිම මට්ටමටම ආපු තැන නේද? ඔව් එතන තමයි අරන් තියෙන්නේ නේද? මේදිම තමයි සීල විසුද්ධියේ පරිපූර්ණත්වය සලකලා තියෙන්නේ නේද? ඔව් ඒක තමයි. එතන ඒ ආකාරයෙන් තමයි අරන් තියෙන්නේ නේ. දිට්ඨි විසුද්ධියට ගන්නකොට නම් හැබැයි ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල හතරක් තරම් තියෙනවා නේද? මොකද මස්සගත ඥානෙ තියෙනවනේ එතන. ditthi visuddhiye. ඒක මොකද තමයි. එතන හැබැයි පරිපූර්ණ ඔව්. යත මිත්‍යා දෘෂ්ටි අයින් කරලා ලෞකික මිත්‍ය සම්මාදිට්ඨියට එන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න ඕනේ. මේ පදනම වෙන්න ඕනේ. එතන සාකච්ඡා කරලා තියෙනවා. එතකොට එතන අර සත්‍යානුලෝමික ඥානය කියලා කිව්වේ එතන කොයි වගේ අවස්ථාවක්ද? ඒ කියන්නේ අනුලෝම ඥාන කියන අවස්ථාවද? ඔව්නේ. කම්මස්සගත ඥානයෙන් පස්සේ කෙලින්ම සත්‍යානුලෝමික ඥානෙ ඊට පස්සේ එතනින් මග්ග සමන්විත ඵල සමන්විත. ඒ කියන්නේ ඒකට මෙතන අපිට සයි සත්‍යානුලෝමික නම් මොකද එතනදී ඔක මම බැලුවා මතක නැහැ කොතනද ඒක මම දැක්කේ කියලා. ඒක අන්න තිබුණා ප්‍රේමකාණී හාමුදුරුවන්ගේ විදර්ශනා කදන්නේ පොතේ. ඒක එතන විස්තරයක් දීලා තිබුණා මේ ඒකේ ඥානක තුල අන්න ඒකට මම ස්ලයිඩ් එකක් දාලා නැහැ නේද නෑ. මට මතක නැහැ ඒක කොහොමද. ඒ කියන්නේ මාර්ග චිත්ත වීතියේ ලැබෙන අනුලෝම ඥාන වලටද සත්‍යානුලෝමික ඥානය කියන්නේ? බෑ ඒක මට හරියටම ඒ තරම් සාර්ථක උත්තර දෙන්න බෑ. එතෙන්ට මේ කොයි තැන ඉලක්ක කරලා එක ගත්තද කියන මතක නැහැ. මේක මම ආයෙ බලන්න ඕනේ. ඇත්තට එතන පටිච්ච සමුප්පාදේ ඒ සම්බන්ධ ඥානෙ මම කොහේර පොත මට ඒක මතක නැහැ මම මේව කරගන්න. ditthi visuddhiය සම්පූර්ණ වෙන්නේ පටිච්ච සමුප්පාදේ ඒ ඥානෙ. එතන මේ එකකවත් මම දැන් මේ විසුද්ධි මාර්ගයක් බැලුවා. ඒකේ ගොඩ විස්තර තියෙනවා කියන්නේ ගොඩක් වැඩි ඒකයි කියන්නේ. ආදිසියකට විසුද්ධි මාර්ගයේ උත්තරයක් හොයනවා කියන එක හරි අමාරුයි. මොකද ඒක ගොඩාක් විස්තර තියෙන තැනක් නිසා. පැහැදිලිවම ඔබතුමී කිව්වේ හරි. මොකද අර දෙසටක් සමයන් වලින් මිදෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ත්‍රිලක්ෂණය දැකිය යුතු වෙනවා. එතනදී අනිත්‍යතාවය සහ අනාත්මතාවය වඩාම විශේෂයි. ඉතින් අනිත්‍යතාවය අනාත්මතාවය හරියටම දකින්න බෑ. හේතුඵල දර්ශනය අවබෝධ කළේ නැත්නම්. ඒ නිසාමනේ අපිට ඔය ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ආදී වශයෙන් තියෙන බෙදීම් ටික අපිට හම්බ වෙන්නේ බුදුදහම තුල විතරමනේ. ඒ අනාත්මය එහෙම අපි බුදුදහම තුලදී විතරක් අපි දකින නිසානේ. ඒ ලෙසට ඒක උතනින් පස්සේනේ මග්ගා මග්ග ඥානට එන්නේ ඉස්සෙල්ලා අතර හේතුඵල ධර්මතාව වලින්ම එනකොට තමයි මග එතනදී රැවටෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ නේ. ඔව්. ඔව් මොකද මග්ගා මග්ග ඥාන දර්ශනය ඊට පස්සේ ප්‍රතිපදාන දර්ශනයයි ඒකකොට ඥානෙ ලැබෙනවම තමයි. මෙතනදී හරියට අරගන්න ඕනේ. ඒක අරගත්තට පස්සේ ඉතින් දැන් දැන් ඕක එතකොට සත්‍යානුලෝමික එන්නත් ඕනේ කාංකා විතරණයට පස්සේ මට මතක හැටියට. ඒතකොට මෙතන ක්‍රියාසිත හතර වැඩක්ම නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ ක්‍රියාසිත තියෙන රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා මේව ඔක්කොම ditthi visuddhiය සම්පූර්ණ වෙලා. ඒගොල්ලන්ට ditthi විද්‍යාලිස්ටයක් ඇත්තම නැහැ. මේ අවස්ථාවේදී ඥාන සම්ප්‍රයුක්ත කුසල සිත්ම තමයි. ලෝකෝත්තර සිත් 8ක් චුට්ට හිතන්න ගොඩක් තියෙනනේ ඒ ටික. මහා කුසල සිත් 4 තමයි මේ අවස්ථාවේදී ක්‍රියාසිත 4 නම් නෑ එතනදී අපි ගත්තොත් මේකට දීලා තියෙන අර්ථය හරිද? මේකට දීලා තියෙන පිරිසිදු සම්‍යක් දෘෂ්ටි ඇති බව එකත් සම්‍යක් දෘෂ්ටියගේ පරිපූර්ණ බව නම් වූ ditthi visuddhiය. ඒතකොට පරිපූර්ණ භාවය ගැන කතා කරන්න නම් අපිට ලෝකෝත්තර தත්ත්වය අරගන්න ඕනේ. සීල විසුද්ධියත් අපි කතා කළේ පරිපූර්ණ භාවයේ තියෙන තැන. ඒතකොට මෙතනදී තරගොල්ලක් ඉන්න ඕනේ. මෙතන මත්තකත ඥානයේ තියෙන නිසා අපිට ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් 4 ගන්න වෙනවා. නමුත් තව සංඛාරුපේක්ෂණාවේ තව ඉස්සරහට තියෙන්නේ දැන් ditthi visuddhi තාම මේ සත්ත්ව විසුද්ධිය මුල. තාම ලෝකෝත්තර තත්ත්වයට ඇවිල්ලා නැහැ. සංඛාරුපේක්ෂණාවෙන් පස්සේ තමයි ලෝකෝත්තර තත්ත්වයට
එන්නේ නේ ඵල ඥාන ඔක්කොම මම හිතන්නේ මෙතෙන්දි විස්තර කරපු විදිහ වෙනස් නේද? ඊට කලින් ස්ලයිඩ් එකට යමුද මංගල මහත්තයා? අත්තරන ditthi visuddhi මෙතනින් මේක මොකද්ද නිකේප කාණ්ඩේ පෙන්වන විදිය මේ එතකොට භාවනා පොත පෙන්වන්නේ පිරිසිදු සම්‍යක් දෘෂ්ටි ඇති බව හෙවත් සම්‍යක් දෘෂ්ටියගේ පරිපූර්ණ බවම කියන එක. නිර්වාණ සංඛ්‍යාත විසුද්ධියට පැමිණීමට සමත් වූ ඥාන දර්ශනය. ditthi visuddhiය මේ තත්කය. අනිත් එක සෝමන් ආර්යයන් වහන්සේ වෙන්නේ ඔය ටික ඔක්කොම පහු කරන්නේ දැන් සකුද්දාගාමී ආර්යයන් වහන්සේ කෙනෙක් මේ ටික ආයිත් පහු කරන්නේ නැහැ. ඒගොල්ලෝ සංකාරූපේක්ෂා ඥාණයෙන් පස්සේනේ ආයිත් නැවත භාවනා කරන මේවා සම්පූර්ණ වෙලා. ඔව් ditthi visuddhiය ලබනවා යෝ. ක්‍රියාසිත අතර ආවයයි කියන එක නේද? හැබැයි අපි මේව ගැන ඉතින් දීර්ඝව සාකච්ඡා කරන්නේ නැතුව මේ මම එකපාරට කරන මගේ අත්නෝ මතේ දෙන්න ගියොත් එහෙම මට හිතෙන ඔක්කොම කිව්වොත් එහෙනම් ඔයගොල්ලෝ මෙලහට මේ සාකච්ඡාව දෙන්න තියාගෙන අපි ඉස්සරහට යමු නේද? තමයි. ඔව්. විදර්ශනා භාවනා පොතේ කියනවා රේණුකාණේ ස්වාමීන් වහන්සේගේ ඒක තියෙන්නේ දෘෂ්ටියෙන් තොර වූ සිද්ධ වූ බැවින් විසුද්ධිය විසුද්ධිය යන්නේ කෙටුවේම පිරිසුදු ඥානය යනුයි. ඕ නමුත් ඔබතුමී රේණුකාණේ හම්බුරන්ගේ මොකද්ද පොත කිව්වේ? විදර්ශනා භාවනා ක්‍රම. භාවනා ක්‍රම පොතේ. එතන අර ඥාන හැටියට තව ඉස්සරහට යද්දි තව ටිකක් දීර්ඝ විස්තරයකුත් තිබුණා. ඒත් මේ කියන පරියුගලයට අභිදෙය්‍යාර්ථ අහුලන අර්ථයෙන් නෙමෙයි එතන විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා හරිම උත්තරයක් එකෙන් අරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මෙවැනි ප්‍රශ්න දැනට තියාගෙන අපි ඉස්සරහට යමු. පොඩ්ඩක් සමාවෙන්න මහත්තයා මේ ස්වාමීන් වහන්සේගේ පොතේම අග තියෙනවා විසුද්ධ බවට පැමිණියා වූ සීලයම සීල විසුද්ධ නම් වේ. නිර්වාණ සංඛ්‍යාත විසුද්ධියට පැමිණීමට සමත් වූ ඥාන දර්ශනයම ditthi visuddhi නම් වේ කියලා. ඔව්. ඒක අර පොතේ අවසානයේ දීලා තියෙන වැඩි විස්තර කිරීම. එහෙමයි. එතකොට 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 ප්‍රශ්නේ තියෙන ditthi visuddhiය ගැන කතා කරද්දී නිර්වාණ මාර්ග සංකේතයක එහෙම කියලා මෙතනින් සීල විසුද්ධියට පැමිණියා වූ කියලා එතනින් ගන්නවා. එතන අභිදේයාර්ථ සලකනකොට සීල විසුද්ධියේදී ලෝකෝත්තර සිත් 8 විතරක් අරගෙන ditthi visuddhiයේදී කම්මසගත ඥානය වෙනුවෙන් කාමාවචර කුසල උතර ගන්නවා. හරි? එතකොට අර අපි තේල් එන්ඩ් එක ගැන කතා කරනවා නම් ඇයි කම්මස්සගත ඥානය මෙතෙන්ට ගත්තේ කියන එක. නමුත් එතනදී ditthi visuddhiයක් වෙනවනේ. ඇයි නියත මිත්‍යා දෘෂ්ටිය කැඩිලා ලෞකික සම්මාදිටියට එන නිසා. ඒ නිසා ඒක ගත්තයි කියලා හිතන්න පුළුවන්. ඊළඟට ditthi visuddhiය සෝවාන් මාර්ගයෙන් අවසන් වෙනවා. ඒක වෙනවා නම් මෙතනදී ඉතුරුව ගත්තේ ඇයි කියන එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒවට මට නම් හරියටම උත්තරයක් නැහැ. මේ මම අරගෙන තියෙන්නේ භාවනා පොතේ දීලා තියෙන අභියාර්ථ ටික. මොකද මම ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. මම ඒකට ගයිඩන්ස් එකක් හැටියට පාවිච්චි කළේ සන්නය. සන්නයේ ඊට පරිබාහිර විශේෂ දෙයක් දීලා තිබුණේ නැහැ. ඉතින් එවැනි වෙලාවක මට තනියම හොයන්න අමාරුයි. හරි. දැනට අපි ඉස්සරහට යන්න. සුත්තන් ඊළඟට ditthi visuddhi දුකය. මෙතනදී තවත් එකක් විස්තර කරනවා. දැන් ditthi visuddhi කෝපන කියලා එක්කුයි යථා ditthissච පදානං කියලා තව එකක්. දැන් එක එක විදිහට මේක අර්ථකථන දීලා විස්තර කරලා එනවා. මේ වාගේ ඒවට හරි අමාරුයි මට සාධක හොයාගන්න. දැන් මේක අපි බලමුකෝ ditthi visuddhi කෝපන. ඒ කියන්නේ කර්මස්වකృత ඥාන සංඛ්‍යාත ditthi visuddhiyද. ඒවට සරල වචනයෙන්වත් දීලා නැහැ. සම්‍යක් දෘෂ්ටියේ සුවිශේෂ පිරිසිදු බව නම් වූ ditthi visuddhi ධර්මයක්. ඒතර මෙතන කතා කරන්නේ සම්‍යක් දෘෂ්ටියගේ සුවිශේෂ පිරිසිදු බව වූ ditthi visuddhiය. හරි? ඊළඟට 38 නෙමෙයි. එතනදී දැන් මෙතන සම්‍යක් දෘෂ්ටිය ගැන කතා කරන නිසා ප්‍රඥාව මුල් තැන දීලා මේක විස්තර කරනවා. ඒකේ සුවිශේෂ පිරිසිදු බව. එහෙමනම් පැහැදිලිවම ලෝකෝත්තර ස්වභාවය වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි පදේ ගත්තොත් යථා ditthissච පදහන විරියක් ගැන කතා කරනවා.
විශේෂයෙන් සුවිසුද්ධ වූ සම්‍යක් දෘෂ්ටියට අනුරූප වූ සම්‍යක් පදන් වීල්‍ය. හරිද? හිම ධර්මතා දෙකක් ගැන කතා කරනවා. දැන් මෙතනදී නම් මට මතකයි මීට අනුබල දෙන්න තැනක් අහු වෙනවා. මහා චත්තාරීසක සූත්‍රයේ විරිය විස්තර කරන තැනදී සම්මා දිට්ඨියයි අනිකුත් ධර්මතා වලින් අනුග්‍රහය ලබන එහෙම ඒවට උදව් වෙන්න යන වීරිය කියන අදහස එතනදී විස්තර වෙනවා චත්තාරීසක සූත්‍රයේදී. නමුත් දැන් මෙතනදී ප්‍රඥාවර කරාම එහෙම විශේෂ මේකක් හැටියට හැබැයි ඒකෙත් ගන්න පුළුවන් මම හිතන්නේ චත්තාරික සූත්‍රයේම ඒකත් විස්තර කරලා තියෙනවා. හැම වෙලාවෙම සම්මා දෘෂ්ටි පූර්වාංගම හැටියට ඉස්සරහට එන වග අවසානයේදී එහි සුවිශේෂ පිරිසුදු බව කියන අනිකුත් සීලමු ධර්ම වලින් අනුග්‍රහය ලැබමින් මෙයා ඉස්සරහට අවිල්ලා ඉන්න වග. නික්කේපකාණ්ඩයන් බැලුවා නම් එතනදී ප්‍රඥාවට අනුරූප වූ ඡේදය ඉදිරිපත් කරලා පෙන්නනවා. හැබැයි ඒක අර තවදුරටත් ෆයින් ටියුන් කරන බව එතනදී තින් ඒ ඡේදයෙන් අදහස් වෙලා නැහැ. පොදු ඡේදය තමයි ඉදිරියට දක්වලා තියෙන්නේ. අපි මෙතන නික්කේප කාණ්ඩය. විරිය ගැන කතා කරනකොට ඒකත් සාමාන්‍ය අර්ථය ඉදිරිපත් කරනවා නිසා මෙතෙන්ට විශේෂ වූ කාරණයක් විදිහට දක්වලා නැහැ. පොදු අර්ථ දෙක විතරයි දීලා තියෙන්නේ. අභිධේයාර්ථ ගැන කතා කරනකොට කම්මස්සගත ඥානයේද මස්තක ප්‍රාප්ත විදර්ශනා ඥාන සංඛ්‍යාත සත්‍යානුලෝමික ඥානයේද මාර්ගඵල ඥාන 8 දෙනද වේ කියලා අභිධේයාර්ථ ඉදිරිපත් කරනවා. ඥාන සංපයුක්ත මහා කුසල 4ත් ක්‍රියා 4ත් ලෝකෝත්තර 8 හිත දෙන ප්‍රඥා චෛතසික 16. එතකොට ඒ ප්‍රඥාව සාමාන්‍ය අවස්ථාවක නෙමෙයි මෙන්න මේ අවස්ථාවට අනුරූප වූ ප්‍රඥා චෛතසිකය ගලපලා පෙන්නනවා. ප්‍රඥා මෙතනදී වීර්ය ගැන කතා කරනකොට මේ කියන ප්‍රඥාව ඒ සඳහා වන විරියත් කියන දෙකම යථා දිට්ඨිසච්ච පදාන අනුරූප දෘෂ්ටි ඇත්තෝගේ විරියද කියන තැනදී ආරම්භෙනවා එම සතරාකාර ප්‍රඥාවද ඥාන සම්ප්‍රේ කියන යටේ තියෙන විරියද කියන අවස්ථා දෙකම අරගෙන දෙවෙනි පදයට අභිධේයාර්ථ ඉදිරිපත් කළා. ඒ අනුව දෙවෙනි පදයේ අභිධේයාර්ථ ස්ක්‍රීන් එක හරියට සමාවෙන්න මංගල මහත්තයා ස්ක්‍රීන් එක අනිත් පැයට හරියට පේනවද? හරි එහෙම නැත්නම් ඔබතුමා කියවත් කමක් නැහැ. ඒක යට ඉන්න පද ටික අපිට කියවත් දැන් දෙවෙනි පදේ අභිධේයාර්ථ හැටියට ඒකට අරගෙන තියෙන්නේ අපිට සිත් හතරක් ඉදිරිපත් කරලා ඒ කියන්නේ කම්මස්සගත ඥානයයි සත්‍යානුලෝමික ඥානයයි ලෝකෝත්තර මාර්ග ඥානයයි ලෝකෝත්තර ඵල ඥානයයි කියන අවස්ථා හතර ඉදිරිපත් කරලා ඒ හතරෙහි යෙදුනා වූ ප්‍රඥා හතරත් ඊතරව ඒ ප්‍රඥාව පැත්තෙන් ඊට අමතරව විරිය පැත්තෙන් කතා කරනකොට ඥාන සංපයුක්ත මහා කුසල් සිත් 4යි ක්‍රියා සිත් 4යි ලෝකෝත්තර සිත් 8යි කියන සිත් 16 යෙදෙනා වූ විරිය චෛතසික 16ක් තමයි දෙවෙනි පදයට අභිධේයාර්ථ හැටියට අරන් තියෙන්නේ. ඒතකොට මෙතන දෙවෙනි පදේ කියලා තියෙන්නේ යථා දිට්ඨිස්සච පදානං කියන තැනදී ඒ සතරාකාර ප්‍රඥාවත් අර කියන සිත් 16 යෙදිච්ච විරියත් තමයි අරගෙන තියෙන්නේ. සිත් 16 කොහොමද ගත්තේ? ඥාන සංපයුක්ත කුසල් 4යි ඥාන සංපයුක්ත ක්‍රියා 4යි ලෝකෝත්තර 8යි. එතකොට එහෙම වුණොත් තමයි මේ කියන යථා දිට්ඨිස්සච පදාන දිට්ඨියෙන් අනුග්‍රහය ලැබලා තියෙන අවස්ථාවේදී විරිය අරගන්න තැන. මේ විදිහට ඒක විස්තර කරලා දුන්නා. දුක මුක්ත ධර්ම හැටියටත් ඒ විදිහටම ඒකත් සරලයි අර අවස්ථා හැර ඊටු ධර්මතා ටික ආරම්භ වෙනවා. එතකොට එහෙනම් අපි දැන් 39ටත් යම් බලන්න. එතන කියන්නේ සංවේජනීයඨාන දුකය. එතනදී කියන්නේ සංවේගෝච සංවේජනීයේසු ඨානේසු සංවේජනීය කාරණයෙහි සංවේගයද. එතකොට එතන ඉදිරිපත් කරනවා සංවේග විය යුතු ජාතිදරා ව්‍යාධි මරණ ආදී කාරණයක් ඇති කල්හි සංවේග වීම නම් වූ ධර්මයක්ද ඇත කියන එක එතනදී කතා කරනවා. මෙතන මේ සංවේග කියන වචනය අපේ සිංහල සංවේග නෙමෙයි හොඳේ. ඊළඟට සංවිග්ගස්සච යෝනිසෝ පදාන සංවේගයටපත්
වූ පුද්ගලයෙකු විසින් නුවණින් වඩන වීර්ය කියලා කතන්දරයක් මෙතන මේ පද දෙකේ ඉදිරිපත් කරන මේක බලමු පොඩ්ඩක් මොකක්ද කියලා. මේක නිකේප කාණ්ඩේ පෙන්වන්නේ සංවේගෝති ජාති බයං ජරා බයං ව්‍යාධි බයං මරණ බයං සංවේජනීයං ඨානන්ති ජාති ජරා ව්‍යාධි මරණ. මෙතන සංවේගෝති කියනකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන දේ ඒ විදිහට කතා කරලා සංවේජනීයං ඨානන්ති ජාති ජරා ව්‍යාධි මරණ. ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ හමුවේ සංවේග විය වෙන ධර්ම. ඒ ධර්ම හතර තමයි සංවේග උපදවන ධර්ම. සංවේග ඉපදවිය යුතු ධර්ම. සංවේගෝති මොකද්ද? ඒ කියන්නේ අපිට එතකොට වෙන්නේ ජාති බය, ජරා බය, ව්‍යාධි මරණ බය කියන කාරණේ. සංවේගෝ යනු ජාති බය, ජරා බය, ව්‍යාධි බය, මරණ බයයි. සංවේජනීයං ඨානං යනු ජාති ජරා ව්‍යාධි මරණයි. මේක මීට වඩා පැහැදිලිව සංගීත සූත්‍ර අටුවාවේ දක්වනවා. සංවේගයේද සංවේග ධනවන ස්ථානදයි කියන කාරණා දෙක පෙන්නකොට මෙහි සංවේගෝ කියනකොට ජාති බය, ජරා බය, ව්‍යාධි බය, මරණ බය මෙසේ ජාති ආදී බියෙන් දකින ඥානය කියන එක එතනදි පෙන්නලා ඊළඟට සංවේජනීය ඨානං කියනකොට ජාති ජරා ව්‍යාධි මරණ මේ සතර ජාති දුක ජරා ව්‍යාධි මරණයේ සංවේග ඉපදීමට හේතුව ස්ථානයයි කියලා කිව්වා. හරිද? එතකොට සංවේගයට ස්ථානවන තැනකුයි සංවේග උපදවන තැනයි වශයෙන් දෙකක් මෙතන කතා කළා. ඒ පදනම හිතේ තියාගෙන අපි නික්කේප කාණ්ඩය ආරම්භ බැලුවොත් ඉද බික්කු අනුප්පන්නන මෙතනදී කතා කරන්නේ සංවිග්ගස්සච යෝනිසෝ පදාන. ඒ කියන්නේ අර විදිහට සංවේගය ඉපදුණු පුද්ගල මේ දෙවෙනි පදේ ඉපදුණු පුද්ගලයා ඇති කරගත යුතු වීරය. ඉද බික්කු අනුප්පන්නන මේ කියන්නේ අර සතර පදන් විරිය ඇති කරගත යුතුයි කියන කාරණය මෙතනදී එනවා. මොකද්ද මේ කියන්නේ? දැන් ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා දැක්කහම ඇහුවාම එතනදී අප විසින් මොකද්ද කළ යුත්තේ? අඬා වැටෙන එකද විය යුත්තේ? එහෙම එකක් නෙමෙයි මෙතන සංවේගය කියලා කියන්නේ. එහෙම ජාති ජරා ව්‍යාධි මරණයක් ගැන නිමිත්තක් අපිට දැනුණාම අප විසින් මොකද්ද කළ යුත්තේ? ඒ පිළිබඳ ඒව ඇවිල්ලා ලෝක ස්වභාව. එහෙමනම් ඒ පිළිබඳව අඬන්න නෙමෙයි තියෙන්නේ ධර්ම සංවේගය ඇති කරගන්න. එහෙම ධර්ම සංවේගය ඇති කරගත්ත කෙනා තමා අප්‍රමාදී විය යුතු බව සිතලා විරිය වැඩි යුතුයි. අන්න ඒ විරිය තමයි දෙවෙනි පදෙන් විස්තර කරන්නේ. කොහොමද වෙන්න ඕනේ? අර කියන ආකාරයට නූපන් අකුස මොනවාද? අනුපන්නන පාපකණ අකුසලන දමන නූපන්න කුසල නූපද වීම, උපන්න කුසල ප්‍රහාණය, නූපන් කුසල උපද වීම, උපන් කුසල දියුණු කිරීම. මේ ආදී වූ විරිය වැඩි යුතුයි කියන කාරණාව මේ පද දෙකෙන් උලුප්පා දක්වනවා. එහෙම ඉඳගෙන අපි අභිදේයාර්ථ උගලපුවාම සංවේග වස්තු ඇති කල්හි උපදින්නා වූ ඥාන සම්පයුක්ත මහා කුසල් සිත් හතරෙහි ප්‍රඥාචෛතසිකයෝ. එයි අපි මේක සංවේගය කියලා මෙතන කිව්වේ සිංහල සංවේගය නෙමෙයි කියලා මම කිව්වේ ඒකයි. මෙතනදී අපි ධර්ම සංවේගයේ උපතවාගෙන ඒ පිළිබඳව නුවණින් බලනවා. එහෙමනම් ඒ නිසයි මෙතන ඥාන සම්පයුක්ත මහා කුසල් සිත් හතරෙහි ප්‍රඥාචෛතසිකය අරගත්තේ. එතකොට පදන් වීර්ය ගැන කතා කරනකොට කුසල් සිත් 21 හා ඵල සිත් 4 යෙදුණු වීර්ය අරන් තියෙනවා. ඉතින් මෙතනදී දෙවෙනි පදයට මේ කුසල් සිත් 21ම කියන්නේ මෙතන ලෝකෝත්තර ධර්ම ගත්තේ ඇයි කියන ප්‍රශ්නේ එනවා. මොකද කතකිච්ච කියලා තිබ්බනම් ඒක ගත්තේ ඇයි කියන එක මට මේ ස්ලයිඩ් එක හදද්දි ප්‍රශ්නේ ආවා. ඉතින් හැබැයි උත්තරයක් නෑ මට. මොකද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන අභිදේයාර්ථය එතකොට සම්නේත් ඒකම කියලා තියෙනවා නම් මට ඒක වෙනස් කරන්න බැරි නිසා මම ඒක එහෙමම තියෙනවා. හැබැයි මට ඇති වෙච්ච ගැටලුවක් මම ඉදිරිපත් කළා. ඒ විදිහේ දෙයක් මට හිතුණා කියලා. ඒකට උත්තරයක් නම් මට නැහැ. හරි. මේ විදිහට තමයි මේ ධර්ම පද දෙක විස්තර වෙන්නේ. ඊළඟට මෙතනදී මට එක සූත්‍රයක් හම්බ වුණා. ඒකෙදි මේ අස්සාජානීය පතෝද සූත්‍රය කියලා අංගුත්තර නිකායේ කේසි වග්ගයේ එන සූත්‍රයක්. මහණෙනි මෙලොව ඇතැම් භද්‍ර පුරුෂයානීය කෙනෙක්
අසෝගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුක්ඛිත වේවයි කලුරිය කලේ වේවයි අසාද එහෙයින් සංවේග කෙරෙයි. සංවේගයට පැමිණෙයි. උපන් සංවේග ඇත්තේ නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් පදන් වීරිය කෙරෙයි. මේ ආදි වශයෙන් තව ඉස්සරහට මේ කියනවා. එතන කාරණා 4ක් දක්වනවා. පිටගම් වැසියෙකු මරුණු බව අහනවා. ඇසීම තුල එයාට නිමිත්ත ඇති වෙනවා. ඒ වෙලාවෙදිත් එයා මොකද කරන්නේ? ඒ කියන්නේ මරණය කියන එක විද්‍යාමානයි. එහෙමනම් මා විසින් මරණයෙන් මිදිය යුතුයි කියලා සංවේග කරමින් විරිය උපදවනවා. එහෙම නැත්නම් පිටගම් වැසියෙකු මරින බව Taman දකිනවා. ඒ පළවෙනි එක ඇසීම, දෙවෙනි එක දැකීම තුලත් Taman අර විදිහේ නිමිත්ත ඇති කරගෙන මේ විදිහට විරිය උපදවා ගැනීමේ අවස්ථාවක් කරගන්නවා. ඒ පිටගමක කෙනෙක් කියන්නේ මගේ නොවන කෙනෙක් වුණා විතරක් නෙමෙයි මගේ කෙනෙක් මියා ගියා කියන නිමිත්තාව වුණත් ඒ විදිහටම වැඩ කරනවා. ඒ තුනම නැති වුණත් Tamanට Tamanගේ කය ප්‍රදාන කොට යම්කිසි කායික වේදනාවක් ඇති වූ පමණින් හෝ ඔහු දක්ෂ වෙනවා. මේ කය පරිහරණයේ මෙවැනි වූ දුක්ඛිත ස්වභාව සහිතයි. එහෙමනම් මා විසින් එවැනි දුකෙන් මිදෙන්න ඕනේ කියන අදහස ඇති කරගෙන සංවේග කරලා ඒකම උපකාර කරගෙන විරිය උපදවන්න අවස්ථාව කරගන්නවා කියලා මේ අස්සාජානීය පතෝදු සූත්‍රයේ ලස්සනට විස්තර කරලා තිබුණා. ඒ ආකාරයට තමයි මේ පද මේ යුගලේ ආරන් තියෙන්නේ. සංවේගය ඇති වූ හැම වෙලාවකම මේක ධම්ම සංවේගයේ බවට පත් කරගෙන විරිය උපදවා ගැනීමේ අවස්ථාවක් කර ගන්න වෙනවා. ඊට අමතරව මම පිරිත් පොත පරිහරණය කරනකොට මට අහුවෙච්ච තව එකක් තමයි මහා පිරිත් පොතේ උපග්‍රන්ථයේ 16 තියෙන ගාථාව. ජාති දරා ව්‍යාධි තුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේග වස්තුනි හිමානි 8. මෙතන හැබැයි සංවේග වස්තු 8ක් ගැන කතා කරනවා. මොනවද? ජාති ජරා ව්‍යාධි චුති අපාය. එතන 5යි. අතීත අපත්තක වට දුක්ඛං. අතීත වට දුක්ඛය, අපත්තක වට අනාගත වට දුක්ඛය. 5යි 2යි 7යි. ඉදානි ආහාර ගවෙට්ට දුක්ඛං. අපිට මේ බඩගින්න නිවා ගැනීම සඳහා ආහාර හොයා ගැනීම වෙනුවෙන් වෙන වෙහෙස. අපි බලනකොට ඇයි අපි රස්සාවකට යන්නේ? හරි? රස්සාව යෑම නිසාවෙන් අපි මොනතරම් දුක් කන්දරාවක් විඳිනවද? පාන්දර නැගිටගෙන උයාගෙන බස් වල වාහන වල ගිහිල්ලා දූවිලි කාගෙන මේ ආදි වශයෙන් මේ හැම එකක්ම සංවේගී උපදවා ගන්න සුදුසු ස්ථාන 8ක් හැටියට මේ පිරිත් පොතේ උපග්‍රන්ථ 16 මේක සඳහන් වෙන ගාථා. ඒතකොට දැන් මගෙන් අහන්න එපා මෙතන 8ක් තියලා අතනදී 4ක් දැම්මේ කියන එක හොඳේ. ඒ තැන විස්තර කරලා තියෙන ධර්මතා. හරි. ඊළඟට අපිට මං හිතන්නේ වෙලාව කීයද? 7යි. හැබැයි තව පද දෙක මේ නිසා අපි ඒකව දීව්‍ර කරමු. අසන්තුට්ඨිතා දුකය. අසන්තුට්ඨිතා දුකේදී අසන්නුට්ඨිතතා කුසලේසු. ඒ කියන්නේ කුසල ධර්ම පූර්ණයේහි අසන්තුට්ටි බවක් තියෙනවලු. දැන් එතනත් සිංහල අසන්තුට්ටියද මේ ගත්තේ කියන එක හිතලා බලන්න. දාන සීල භාවනාදී කුසල ධර්මයන්හි තෘප්තියකට සෑහීමකටපත් නොවීම නම් වූ අසන්තුට්ඨිතා ධර්මය. ඒ කියන්නේ අපි පින්කම් කරපුවාම අපි හිතන්න හොඳනේ අපෝ දැන් මං අවුරුදු මෙච්චර ගානක් තිස්සේ දැන් මෙච්චර පින් කළා දැන් ඔය ඇති කියලා හිතනද හොඳ නැහැ කියන ස්වභාවය තමයි මේ තියෙන්නේ. අර ඒකින් සෑහීමකටපත් නොවිය යුතු බව. එතකොට අපපටිවානිතාච පදානස්මි. එතකොට සීල සමාධි ප්‍රඥා කුසල ධර්මයන් වැඩිීමේ නොපසනා උත්සාහය අන්න. එතකොට මම මෙච්චර කෙරුවා දැන් ඇති කියලා නවතින්නේ නැතුව තවදුරටත් වීර්යය උපදවාගෙන ඉදිරියටම යා යුතු ස්වභාවය තමයි මේ පද දෙකෙන් ඉදිරිපත් කරන්නේ. ඒකටත් හොඳ සූත්‍රයක් මට හම්බ වුණා. උපඤ්ඤාත සූත්‍රය. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ තියෙන සූත්‍රයක්. ඒකෙදි කියනවා දින්නහම් භික්කවේ ධම්මානං උපඤ්ඤාසි. උපඤ්ඤාසි කියන්නේ දැනගත්තේ ප්‍රතිවේද කලයේ කියන අදහස. දින්නම් භික්කවේ ධම්මානං. මහණෙනි මම ධර්මයන් දෙදෙනෙකුගේ ಗುಣ එළඹ දැනගතිමි. ධානාදී කුසල ධර්මයන්හි මෙතෙක් පමණි මේ ඇති කියලා නොතුස්නා භවෙක් වේද ප්‍රදන් වීර්යෙහි යම් නොපසුබස්නා භවෙක් වේද යන දෙකයි. දැන් බලන්න මේ පද මේ සුත්තන්ත භාජනීය පදවලට අරන් තියෙන ධර්මතා මේ සූත්‍ර පිටකේ තැන් තැන් වලින් ලස්සනට යෙදিলা තියෙනවා අරන් තියෙන හැටි. මහණෙනි මම නොපසුබස්නා සැහැවි ඇත්තෙමි ඒකාන්තයෙන් සිරුරෙහි සමහා නහරහා ඇට ඉතිරි වේවා මස්ලේ වේලීවා
යමෙක් පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්යෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු වේ නම් එය නොලැබ වීර්යාගේ නැවැත්මක් නම් නොවේ යයි වෙර වැඩීමි. මහණෙනි ඒ මා විසින් සම්බෝධිය අප්‍රමාදයෙන් ලබන ලදුව අනුත්තර වූ නිර්වාණ සංඛ්‍යාත යෝගක්ෂේමය අප්‍රමාදයෙන් ලබන ලදී. මෙන්න මේ කිව්ව ස්වභාවයට පත්වීම සඳහා තමයි මේ කියන පද දෙක ඉදිරිපත් කරලා තියෙන්නේ. දාන සීල භාවනාදී මොනවා හරි අපි කරන කුසල කම්මෙන් සෑහීමකට පත්වීමක් නිසා ඒවන් නවත්තීමක්, ඒ කියන්නේ කුසලයේ යෙදීම නවත්තන්නේ නැතුව හැම වෙලාවෙම නොපසුබස්නා වීර්යයෙන් ඉදිරියට යන ස්වභාවය තමයි එතනදී උල්පා දක්වා තියෙන්නේ. නික්කේප කාණ්ඩයත් ඒ විදිහටම කියනවා යා කුසලානං ධම්මානං භාවනාය අසන්නුට්ඨස්ස විහියෝ කම්මෙතා යන කුසල ධර්මයන්ගේ වැඩිමෙහි අසන්තුෂ්ට වූවෙකුගේ බොහෝ කොට කැමැති බවෙක් ඇද්ද? ඒ කියන්නේ කුසලයෙහිම යෙදෙන්න. අර කුසලයට බය වෙන්න එපයි කිව්වනේ. ඒ වගේ අනිත් එක අර තව තැනකදී කිව්වනේ මොනවද සිල් මොනවද දේව මනුස්සානං මතක නැහැ ගාතාව. මිනිස්සුන්ටත් පින් ඕනේ, දෙවි ශ්‍රමණයන්ටත් පින් ඕනේ, දෙවියන්ටත් පින් ඕනේ, මිනිස්සුන්ටත් පින් ඕනේ, ශ්‍රමණයන්ටත් පින් ඕනේ, හැමෝටම ඕනේ කියන්නේ. ඒ වගේ මේ පිළිබඳව කුසලෙහි නවතින්න එපා. ඒ පිළිබඳව ඇති කියලා හිතන්න එපා. ඉස්සරහටම යන්න කියන ස්වභාවය. දෙවෙනි එකට අරගත්තාම නිකේප කාණ්ඩයේ කියනවා යා කුසලානං ධම්මානං භාවනාව සක්කච්ඡ කිරියතා, සාතච්ඡ කිරියතා, අට්ඨිත කිරියතා, ඒ විදිහට ඒක දක්වලා නැවත නැවත කරන බවක්, නොහැකුළුණු ප්‍රවතුම් ඇති බවක්, නොපියූ කුසල ඡන්දය ඇති බවක්, නොපියූ වීර්ය ධූර ඇති බවක් මේ ආදී වශයෙන් ආසේවනායෙන් භාවනායෙන් බහුල කිරීමක් ඇද්ද? අන්න ඒ ස්වභාවය අතන අපපටිවාණිතාච පදානස්මින්ති කියන තැන පදයෙන් අරන් පෙන්වනවා. එතනදී කුසල් සිත් 21යි චෛතසික 38යි අරගත්ත පළවෙනි පදේ ඉදිරිපත් කිරීමට මොකද එතන කුසලයේ වඩනවා, කුසලයේ කරනවා නම් මේ විදිහට මේක ඉදිරියටම කරගෙන යන්න කියලා. වීරිය ගැන කතා කරනකොට ඒ කුසල් සිත් යෙදුනා වූ වීරිය කුසල් සිත් 21හි යෙදිච්ච වීරිය 21 හැටියට දක්වලා ඒ වීරිය චෛතසිකයේම උපා දක්වනවා අපි දෙයාර්ථ හැටියට. ඊළඟට විඥා දුකය. විඥා කියලා කිව්වහම ත්‍රිවිද්‍යාව, විමුක්ති දුකය කියලා කිව්වහම විමුක්තිය. විද්‍යා විමුක්ති මෙතන ඊළඟ පද දෙක හැටියට 41 වෙනි යුගලයේදී ආරම්භ පෙන්නනවා. විඥා කියලා කිව්වහම ධර්ම ස්වභාවයන් විවිධාකාරයෙන් විනිවිද දක්නා අර්ථයෙන් විඥා නම් වූ ධර්මයක් ඇත්තේය. ත්‍රිවිද්‍යාව එතනදී ඉදිරිපත් කරනවා. විමුක්ති කියලා කියනකොට උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට සතුරු වූ නීවරණාදී උපක්ලේශයන්ගෙන් මනසේ මිදුණා වූ අෂ්ට සමාපatti නම් වූ විමුක්තියද. ඒ පළවෙනි එක. අෂ්ට සමාපatti තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි සකල ක්ලේශයන් කෙරෙන් ਸਰවාකාරයෙන් මිදුණා වූ නිර්වාණ ධාතුව නම් වූ විමුක්ති ධර්මයද. ඒතර විමුක්තිය දෙආකාරයකට පෙන්නවා. නීවරණාදීන් මිදලා අෂ්ට සමාපatti ලබා ගන්න එක විමුක්තියක්. සකල ක්ලේශයන් කෙරෙන් මිදලා නිර්වාණය ලබා ගන්න එක තව විමුක්තියක් කියලා දෙආකාරයකින්ම පෙන්වලා දුන්නා. ඊළඟට නිකේප කාණ්ඩයේදී විඥාති. විඥා කියන්නේ මොකද්ද? තිස්සෝ විඥා. පුබ්බේ නිවාසානස්ස ඥාන විඥා සත්තානං චතුපපාතේ පුබ්බේ නිවාසානුත් ඥානං විඥා. සත්තානං චතුපපාතේ ඥානං විඥා. ආසවානං කයේ ඥානං විඥා. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුත් ඥානයයි, චුති උපපර්තිය දැනගන්න ඥානයයි, ආසවක්ෂේ ඥානයයි තමයි ත්‍රිවිද්‍යා හැටියට හැමතැනකදීම පෙන්නගෙන ආවේ. මෙතනදත් ඒකම පෙන්නනවා. විමුක්ති කියලා කිව්වහම දිවේ විමුක්තියෝ චිත්තස්සච අදිවිමුක්ති නිබ්බාණංච. චිත්තස්සච අදිවිමුක්තියයි නිබ්බාණංචයි කියන දෙආකාරය පෙන්නනවා. ඒක අෂ්ට සමාපatti සංඛ්‍යාත වූ චිත්තයාගේ අදිමුක්තියත් නිර්වාණයත් කියන ධර්මතා දෙක තමයි එතනදී පෙන්නලා දුන්නේ. ඊළඟට අභිදේයාර්ථ අරගෙන බලපුවාම පූර්වේ නිවාසානුස්මෘති විද්‍යා ඒකට අරගත්තාම අභිඥා සිත් දෙකයි අරිහත් මාර්ග සිතේ සහ චෛතසික 36 තමයි මෙතනදී ආරම්භ පෙන්නන්නේ විඥා හැටියට. විමුක්ති හැටියට මහග්ගත කුසල සිත් 9යි මහග්ගත ක්‍රියා සිත් 9යි පෙන්වුවා අර කියන අෂ්ට සමාපatti ලබන වෙලාවේදී. නිර්වාණ ධාතුව පෙන්වුවා
සකල ක්ලේශයන් ප්‍රහාණය කරන වෙලාවේදී විමුක්තිය ලබන වෙලාවේදී දෙආකාරයකට අභිධේයාර්ථ වෙන වෙනම උගුල්ලලා පෙන්වනවා. ඒ තමයි විද්‍යා විමුක්ති කියන ධර්ම දෙක. ඒක නම් තෝරගන්න යන්න පුළුවන්. අභිඥා සිත් එකයි නේද මංගල මහත්තයා එන්න ඕනේ. අභිඥා සිත් දෙක කියන්නේ කුසල සිතයි ක්‍රියා සිතයිනේ නේ? ඔව්. අභිඥා සිත් එකයි කියලා නේද එන්න ඕනේ. නේද දෙක. මට මතක නැහැ භාවනා පොතෙන් මම ගන්නකොට වැරදිලා ටයිප් වුණාද කියලා. චන්ද්‍රිකා නෝන මාත්‍යා නැද්ද? චතුූපපාත ඥාන කියනකොට විද්‍යාව විතරයි. භාවනා පොතේ තියෙන ත්‍රිවිද්‍යා කියන එක විද්‍යා කියන එක අභිධේයාර්ථයට. ඔය ඒක අර විදිහට එතනින් එහාට ගිහිල්ලා නැහැ නේද? ඇයි අපිට අනිත් ක්‍රියාසිත ඔව් මෙතන අරහත් මාර්ගසිත ටික විතරයි අරන් තියෙන්නේ නේද? ඔව් මටත් හිතෙනවා ඒක එකක් තමයි නැති කියලානේ. මොකද්ද එකක් කිව්වේ අභිඥාසිත කියන එකද? ඔව්. දැන් මෙහෙමනේ දැන් දිබ්බ චක්ක දැන් පුබ්බේ දීප චක්ඥාන හරිය උපදවනවා නම් රහතන් වහන්සේ විසින් අනිවාර්යයෙන්ම අභිඥාසිත දෙකම අවශ්‍යයි. ඔව්. පැහැදිලිවම අවශ්‍යයි. yes. ඒක අර මහත්මියට තේරුණා නේද? රහතන් වහන්සේ විසින් ක්‍රියාසිත නැති නිසා ඵලසිත නැති නිසා ඒකම හිතේ මාර්ගසිත විතරනේ තියෙන්නේ. එතනදී ඵලසිතාවේ නැතියි කියන කාරණාව. හරි. මෙහිමයි. ආශ්‍රව ශ්‍රවීමේ ඥානිය තියෙන්නේ අරිහත් මාර්ගසිතේ විතරයි. හරිද? අනිකුත් ත්‍රිවිද්‍යා අපි ලබා ගන්න අභිඥාසිත දෙකෙන්මයි. ඒක ඵලසිතෙන් නෙමෙයිනේ. අපි ඒවා ලෞකික කියන්නේ කුසල්සිතයි ක්‍රියාසිතයි නේද? හරි. ක්‍රියාසිත හරි දෙකම මේ මොනවාද? අරිහත් ඵලසිතෙන් නෙමෙයි අභිඥා ලබන්නේ. ඒක කාමාවචර කුසල් සිත් වලින්මනේ අරගන්නේ. සෝරි කාමාවචර නෙමෙයි. මොනවාද මේ පංචම ධාන රූපාවචර සිත් වලින්මනේ අරගන්නේ. ඒකයි ඒතරනේ. හරි. තේරුණා. මොකද රහතන් වහන්සේ දිබ්බ දක්ෂණානේ මොන හරි දෙයක් බලනවා නම් පූර්ණ නිවාසනුසුන ඥානය දරනවා නම් අභිඥා සිද්දක උපදවා කියන්නේ ක්‍රියාසිතේ අභිඥා ක්‍රියාසිතෙන්ම අරගන්නට ඕනේ. ඒ නිසා ඒක හරියි. විමුක්ති කියලා කිව්වම ඒතර අර જાතිය අෂ්ට සමාපatti විමුක්තිය සහ නිර්වාණ විමුක්තිය කියනකොට අභිධේයාර්ථ හරි. ඊළඟට කයේ ඥාන අන්තිම පද යුගලය කයේ ඥාන. එතනදී කයේ ඥාන අනුපාදේ ඥාන. කය වැය වීම. ක්ලේශ සංඛ්‍යාත ආර්ය මාර්ගයේහි ඥානය. සමුච්ඡේද ප්‍රහාණයෙන් කෙලසුන් ගෙවා දැමීමට සමත් වූ මාර්ග ඥාන නම් වූ කයේ ඥාන ධර්මයක්. ඒ කියන්නේ කෙලෙස් නැති කරන ආර්ය මාර්ග ඥානය එතනදී සාකච්ඡා කරනවා. එතන කෙලෙස් නැති කරන කය වැය නැති කරන ස්වභාවය එතනදී අරගන්නවා. අනුපාදේ ඥානන්ති සතර මාර්ග ඥානියෙන් නැසූ කෙලෙසුන් නැවත නූපදන බවට පමුණුවන්නා වූ සතර ඵලෙහි යෙදුනා වූ ප්‍රඥාව අනුපාදේ ඥාන කියලා මෙතනදී හඳුන්වනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් ඉපදෙන්නත් බෑ. කෙලසුන් හැටියට කෙලසුන්ගේ ඉපදීමක් තියෙන්නත් බෑ. අවසානයේ උපන් ආර්ය ඵල ඥානය තමයි අනුපාදේ ඥානන්ති කියලා අරගත්තේ. නැවත මේ භවපච්චය જાතියක් එතන වෙන්න බෑ. ඒක ප්‍රතිසන්දි වශයෙන් හෝ කෙලසුන්ගේ උපදීමක් වශයෙන් හෝ සිදු වෙන්නට බැරි බව. එතකොට නික්කේප කාණ්ඩේ කියන්නේ කයේ ඥානන්ති කියනකොට මග්ග සමංගිස්ස ඥාන. මාර්ග සමංගීහුගේ ඥානය. අනුපාදේ ඥානන්ති කියනකොට ඵල සමංගිස්ස ඥාන. මාර්ගයේ ඥානය සහ ඵලයේ ඥානය අවසාන වශයෙන් මේ පද දෙකට අරගත්තා. එතකොට එහෙමනම් අභිධේයාර්ථ ලේසි සතර මාර්ගයේ යෙදුනා වූ ප්‍රඥා චෛතසික 4යි. අනුපාදේ ඥානන්ති කියනකොට සතර ඵලසිත යෙදුනා වූ ප්‍රඥා චෛතසික 4යි. පද දෙකටම අපි කතා කරන්නේ ප්‍රඥාව. හැබැයි එකක් මාර්ගසිතෙහි යෙදුනා වූ ප්‍රඥාව, අනිත් එක ඵලසිතෙහි යෙදුනා වූ ප්‍රඥාව. එතකොට මේ මොකක්ද රතන සූත්‍රයේදී අන්තිමටම දක්වන සංඝ ගුණයට ඉදිරිපත් කරලා තිබුණේ මේ ස්වභාව වගේ මට මතක තියෙන්නේ. ගාථාවේ පද එකපාරට මතක. කීන පුරාණ නවනත්ති සම්භවං. හරි. මේ විදිහට
ගන්න තැන් වෙන්න ඕනේ. එහෙමනම් එතන දුක මුක්ත ධර්මත් ඔව් ප්‍රඥා චෛතසිකේනේ අරන් තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී හරි මේ විදිහට ගන්න පුළුවන්. එහෙමනම් මේ විදිහට අපිට පද 42 බොහොම රළු මට්ටමින් වුණත් කතා කරන්නට යෙදුනා. බොහොම පිං. මොකද මමත් පළවෙනි වතාවට තමයි මේ පද 42ම පරිහරණය කළේ. විභාගෙටවත් මම මේවා බැලුපු කෙනෙක් නෙමෙයි. ඉතින් මේ අවස්ථාව ලැබුණෙත් මේ සමූහය නිසා ඒ නිසා සමූහයේ හැම දිනාටම මම මේ සම්බන්ධයෙන් කියවපු අහපු සාකච්ඡා කරපු හැම අවස්ථාවකදීම උපදවාගත්තු කුසලය ඔබ හැමටත් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනවා. මොන හරි ගැටලු තියෙනවා නම් තව සාකච්ඡා කරමු. ඉතින් හැමෝටම තිරුවන් සරණයි. මංගල මහත්මයා අර මං කිව්වේ දේ විමුක්ති කියන එකේ අභිඥා සිත් දෙකයි එතන කාමවචර කුසල ඥාන සම්පිත කුසල හතරයි ක්‍රියා හතරයි සදාන් වෙන්න ඕනේ නේද? ඇයි? උබ්බේ නිවාසන සුතේ ඥානෙ ලබන්නේ ඕනේ නැද්ද එතන? නෑනේ. ඇයි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ අභිඥාවෙන් බලන එකක් නේ. ඔව්. ඒ කියන්නේ දැන් ඒකට බෝධි මූලයේදී උපදිච්ච ඥානයක් මේක. අපිට නැවත බලන්න ඕන නම් අභිඥාසිතක් උපදවාගෙන ඉපැය බලන්න. ඔව්. එතකොට කාමාවචර කුසල සිත් දෙන්නේ නැද්ද එතනට? නෑ මෙහිමයි. එතනදී ඔබ කතා කරන්නේ අර අභිඥා උපදවන චිත්ත වීතියේ පස්සේ ගන්න අනිකුත් දේ වෙන්න ඕනේ. නමුත් එතනදී කාමාවචර කුසලසිතකින් ඒක බැලුවා වුණාට ඒ බලන්නේ අර අභිඥා සිතේ තියෙන බලය නිසානේ ප්‍රඥාව නිසානේ. ඒ මිසක් ඒක කාමාවචර කුසලියේ තියෙන බලයක් නෙමෙයිනේ. මම ඉගෙන ගත්තේ ඒක ඒ විදිහටයි. මොකද එතනදී අභිඥාසිත එක වතාවයි ඇති වෙන්නේ. ඒ මිසක් ඒක අභිඥා කියලා අපි චිත්තවිතියක එහෙම ලියන එකක් නෙමෙයි. ඒ ශක්තිය සහිතව ඉපදූ අභිඥාසිතෙන් අපිට අග්ගාලා යමක් හිතුවා නම් අරමුණු කළා නම් ඒ අරමුණු කරපු දේ ඊළඟ ශනයේ ඇති වෙන කාමාවචර කුසලසිතකින් පේන්න ගන්නවා. හරි කුසල හෝ ක්‍රියාසිතකින් පේන්න ගන්නවා. ඒක දැනෙන්න ගන්නවා. එතකොට එහෙම උණයි කියලා අපි ඒක සලකන්නේ කාමාවචර කුසලයේ ස්වභාවයක් හැටියට නෙමෙයි අර අභිඥාසිතේ ස්වභාවයක් හැටියට. මා ඉගෙන ගත්තේ එහෙමයි. මොන හරි දෙයක් තියෙනවා නම් මමත් තව පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. නෑ මම දන්නේ නැති නිසා අත්‍තර ඒක. ඔව්. මොකද බැරි විලාමකට අභිඥා ස්වභාවය එතන නැත්තම් එහෙම කාමාවචර කුසලයට ඒ වැඩේ කරන්න බෑනේ. තිරුවන් සරණයි. හොඳයි. තවත් කාට හරි මොනවද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ වගේ මංගල මහත්මයා. අපි එතකොට දැන් මේ සුත්තන්ත වාචනීය මේ පද 42ම අපි අද නිමාවටපත් කරා. මංගල මහත්මයා ඔබතුමා හිතන්නේ කොහොමද අපි මේ සමාප්තියත් සමග කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා? ඉදිරියට දැන් මට මේ මාස දෙකේ ඉදිරියට මම හිතන්නේ වැඩ යෙදිලා තියෙනවා. එකක් තමයි ප ဋ ාණ ධම්ම සභාවේ වැඩ ටිකක් යෙදිලා තියෙනවා. ඊට අමතරව ලබන වසරේ මාර්තු 6 ප ဋ ාණ සභාවේ පන්ති ආරම්භ වෙනවා. එහිදී මට මං හිතන්නේ ප්‍රාරම්භම කරන්න වෙයි වගේ. ඒ වුණත් මට මගේ බෝකුන්දර පන්තිය කරන්න වෙනවා. ඒ අනුව මම ධම්ම සංගණියත් කරන්න වෙනවා. ඒ ස්වභාවය තුල ඉතින් ඉදිරියට යනවා. ඊට අමතරව මම මේ බ්‍රහස්පතින්දද කොහෙද මට දීලා තියෙනවා අර මේ අවුරුද්දේ විභාගෙට ඉන්න අයට නිකේප කාණ්ඩය කරන්න කියලා. ඒ අනුව ඒක Zoom එකේදී කරනවා මම. හොඳයි. ඒ කියන්නේ ඔබතුමා තරමක කාර්ය බහුල තත්ත්වයකට තියෙන ඉස්සරහට නේද? ඉදිරි මාස දෙක වාගේ චුට්ටක් හිර වෙයි වගේ පේනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. හොඳයි. එහෙමනම් මම හිතනවා අපිට සඳුදා අපි මේ තාක්කල් පවත්වාගෙන ආපු සාකච්ඡා මාලාවේ නිමාව වගේද අද කියලා ඔබතුමාට හිතෙනවා? නෑ කවදාකවත් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මමත් සහභාගී වෙන්නම් ඉදිරි මොනවා හරි සාකච්ඡා තියෙන ඒවට අපි එක ඔබතුමා ඉදිරිපත් වෙලා හෝ එහෙම නැත්නම් තව කවුරු හරි අපි එකිනෙක හොයාගෙන හෝ සාකච්ඡා විදිහට අරගෙන යන්න.
මොකද මම මේ ඉදිරිපත් කරන ක්‍රමේදී මට යම්කිසි කාලයක් මම යොදවනවානේ ස්ලයිඩ්ස් හදන්න අර මේවට. ඉතින් මට දැන් ඉදිරි සති 2-3-4 පොඩ්ඩක් බිසි වෙනවා මේ ඒ නිසාවෙන් අලුත් පාඩමක් වුණොත් මට චුට්ටක් අමාරු වේවි. ඉතින් නමුත් සාකච්ඡා වාරය අවසන් කරන්න එපා. ඒක ඉදිරියට අරගෙන යන්න. මමත් පුළුවන් වෙලාවට සහභාගී වෙනවා. මොකක් හරි දැන් හොඳයි. මොන වගේ පැතිකඩවලද තව ඉදිරියට සාකච්ඡා වෙනවා නම් අපි සාකච්ඡා කරන්නේ. ඒක තමයි අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. කාට හරි යම්කිසි පැත්තක් තවදුරටත් ඉගෙන ගන්න කැමැත්තක් තියනවද? වෙනත් අපිත් සහභාගී වෙන්නේ පෙබරවාරි වලින් පස්සේ තමයි ආයිත්. කියන්නේ මොන හරි ධර්ම කරුණු මොකද පාඩම් කරන්න තියෙනවා දැන් විභාගෙට විභාගෙ තියෙන හින්දා නේද? 10න් පස්සේ තමයි. හොඳයි. එහෙනම් අපි මංගල මහත්තයත් එක්ක සාකච්ඡා කරලා අනිත් අපේ කල්යාණ මිත්‍ර මිත්‍රයන් සමගත් හැකි විදිහට සාකච්ඡා කරලා අපි ඉදිරියේදී දන්වන්නම් කොහොමද මේක ඉදිරියට සාකච්ඡා පවත්වන්නේ සඳ දවසේ කියලා. එහෙමනම් අපි පෙබරවාරි වලින් මේ කෙටි විරාමයක් අරගෙන පෙබරවාරි කවද්ද විභාගය ඉවර වෙන්නේ? පෙබරවාරි 6-7 විභාගෙ තියෙන්නේ. හැමෝගෙම ඉවර වෙනවා 6-7. ඒ වීකෙන්ඩ් එකේ. හොඳයි. එහෙමනම් ඉන්න කමන්නේ. සායන ජයන්ත මහත්තයා අපි කතාවත් උපකරණය කරේ නෑ නේද? කරලම නෑ මම නම්. ඒක කරන්න හොඳයි. ඔව්. එහෙමනම් අපි පෙබරවාරි ඉඳලා එහෙම පළමුද එහෙනම්? අනිත් අයට සහභාගී වෙන්න මම හැමෝම දැන් විභාගවල නිසා අර අපි මේ දිගට කරන නිසා අවසානයක් දකින්න නිසා ආවේ. හොඳයි. වෙන මොකක් හරි අපි පටන් ගමු පෙබරවාරි 10න් පස්සේ. මංගල මහත්තයා ඔබතුමාගේ ප්‍රධාන සභාවේ විභාගෙ තියෙන්නේ පෙබරවාරි 27-28. මොකද්ද? පට්ටාන සභාවේ විභාග පැවැත්වෙන්නේ පෙබරවාරි 27-28. මම පට්ටාන සභාවේ වෙන්නේ අපි කරන්නේ විද්‍යෝදයකනේ. ඔව්. විද්‍යෝදයක හරි. ඔව් ඒ කියන්නේ ප ဋ ාණ සභාවේ විභාගات අවසන් කරනකම් අපිට ඉන්න වෙනවා වගේ කියලා අදහසක් මංගල මහත්තයා කිව්වේ එහෙමද? නෑ එහෙම අවශ්‍ය නැහැ. අපි එක්කෝ අපි දැන් මම මේක බාරගත්තේ අපේ තුෂ්ණි මහත්මිය මේක කරගෙන ආපු නිසා එතුමියගේ විභාග නිසා එතුමියා ඒ සඳහා අයින් වෙච්ච නිසා ඉතින් අපි නැවත එතුමියට ආරාධනා කරමු එක පැත්තකින්. එහෙම නොවේ නම් වෙනත් ඊට සුදුසු කෙනෙක් හෝ යොදා ගන්න බලමු. හොඳයි. අපි ඉදිරියට සාකච්ඡා කළා දිනමක් වානු සහ මාතෘකා මොනවද කියලා දැන් අපිට කතාවත් උපකරණය කියන මාතෘකා පොඩ්ඩක් මතු වුණා. ඒකත් එක්ක අපි කල්පනා කරලා බලලා දැනුම් දීමක් කරන්න. ඔව් අනිත් එක සුගත වංශ ස්වාමීන් වහන්සේ විභාගයේ පටන් ගන්නවා පෙබරවාරි වලින් පස්සේ. එතකොට ඒක අර කරපු එක කන්ද විභාගයේ ඉවර කළේ ගොඩක් අලුතෙන් අය ඉන්නවා නම් ඒ ටික අය බ්‍රීෆ් කරන්නම් කියලා කිව්වා. ඒකත් අපි දැනුම් ඔන්ලයින් කරනවද? Zoom එකෙන්ද? ඔව් Zoom එකෙන්. ඔව්. අපි දැනුම් දෙන්න මංගල කාලසටහන පොඩ්ඩක් ලබා ගන්න පුළුවන් වෙයි නේද? ඔව් මම ලක්ෂ්මී මහත්තයාගේ WhatsApp නම්බර එක දෙන්න මම එයාට දැනුම් දෙන්න. ඒතර එයාට පුළුවන් දැනුම් දෙන්න නේද? ඔව්. ඔව්. හොඳයි. එහෙම කරන්න අපි හෙට අනිත් වෙනකොට මං කියන්නම් මට කිව්වහම. ඔව් Zoom link එකත් එවන්න. හරි එක්කම ඉවරනම්. හරි. එහෙමනම් අපි ඉදිරි කාලය තුලදී පොඩ්ඩක් සාකච්ඡා කරලා අවශ්‍ය පරිදි දන්වන්නම්. ඒ කියන්නේ දැනට හදිසියෙම සඳ දවස්වල පටන් ගන්න එකක් නැහැ. නමුත් අපි ඒක හැමෝටම දන්වන්න. මංගල මහත්තයාට කතා කරලා සාකච්ඡා කරලා ඉදිරියේදී දන්වන්න එහෙනම්. හොඳයි ඉතින් අපි බොහොම කෘතවේදී පුණ්‍යානුමෝදනා කරනවා මංගල මහත්මයා. ඔබතුමා අපිට දීර්ඝ කාලයක් දැන් සම්බන්ධ වෙලා අපේ ධර්ම දැනුම දියුණු කිරීම සඳහා මේ කරන ලද ව්‍යායාමයටම මේක සාමාන්‍ය ආකාරයට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරන්න අපේ ශ්‍රීමති මහත්මියට යෝජනා කරනවා. ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම අපි ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කළ සියලු කුසල් සහ මංගල දිසිංහ මැතිතුමාගේ දේශනාමය කුසලුත් අපි පළමු කොට දෙවියන්ට අනුමෝදන් කරලා මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරලා
ප්‍රාර්ථනාවක් කියලා අපි අපගේ කෘතවේදී පුණ්‍ය අනුමෝදනා වින්නනතුරු කරමු. පළමුව දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ අපි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු. අපි සෑම සියලුම දෙනා කාලයක් තිස්සේ අපිට මේ වැඩසටහන් ධම්මසංගණී ප්‍රකරණේ අපි අතරමං වෙලා හිටපු වෙලාවක ඔබතුමා බාර අරගෙන අපි වැටලා තිබුණු මානසිකත්වෙනුත් ගොඩ අරගෙන ඊටාම පැහැදිලිව මේ වැඩසටහන අපට දේශනාමය වශයෙන් ඒව ලබා දුන්නා. පියවරක් ගානේ පොතෙන් පොතට ඒ සටහන් සහිතව විස්තර සපයමින් පැහැදිලි කරා. අපි බොහෝ පිරිසක් බොහෝ කාලයක් තිස්සේ ධර්ම දේශනා ඇහුවා. එදා පටන්ම අප සෑම සියලුම දෙනා දේශනාමය වශයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස අපි ඊටාම කෘතවේදීව ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඔබතුමාට අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබතුමා ඒ කළා වූ කාරුණික සත්පුරුෂ අනුග්‍රහය වෙනුවෙන් ලැබුණා වූ මෛත්‍රී චිත්තයක් පාසාම ඒ දේශනා කරා වූ දහම් පදයක් පාසා මේ සියලු කුසල් බලේනුත් අප විසින් අනුමෝදන් කළා වූ ඒ සියලු කුසල් බලේනුත් අනන්ත සසර බටන් රැස් කරගෙන එන සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනුවෙන් දිනුවට වර්ධනය වේවා. මේ ආකාරයට බොහෝ පිරිසකට බොහෝ උපකාර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මේ ආකාර සේවාවන් දිගටම පවත්වාගෙන යන්න ඔබතුමාට ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව ආයුෂ ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුව පිහිට පිණිස පවතිවා. පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ වගේම ඔබතුමා හැදු වැඩු දෙමව්පියන්ට ශිල්ප ඉගෙන ගත්තා වූ ධර්ම ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ට පවුලේ ඥාති මිත්‍රාදීන්ටත් පරලෝසපත් යම්තාක් ඥාති මිත්‍රාදීන්ටත් දූ දරුවන් ඇතුළු සැමටත් මේ සියලු කුසල් එකසේම අනුමෝදන් කරමු. ඒ සෑම සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් ජීවිතම ලබත්වා. පතන්නා වූ උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම අපිට මේ ආකාරයට මේ දහම් පදයක් අසා ගන්නට මේ විදේශගත වෙන්න හිට පවා අනුග්‍රහය දක්වපු ප ဋ ාණ සභාවේ ගරු අනුශාසක නායක ස්වාමීන් වහන්සේ වන අවසරයි කොරතොට වෙස්සබූ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් පාද නමස්කාර පූර්වකව පුණ්‍ය අනුමෝදනා කරනවා. උන්වහන්සේටත් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. උන්වහන්සේ කරගෙන යන මේ සියලුම සාසනික සේවාවල් කරදරයක් නැතුව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව සියලුම හේතු සම්පatti ලැබේවා. ආයුෂත් සමගම ඒ වගේම පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම සහභාගී වුණු සෑම සියලුම දෙනාටත් බ්‍රූණ මහත්මයාටත් ජයන්ත මහත්මියටත් පටිගත කිරීම වලින් සංරක්ෂණය කළ ලක්ෂ්මී මහත්මියටත් ඒ අයගේ පවුල්වල සෑම සියලුම දෙනාටත් ධර්මයේ ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ටත් දෙමව්පිය නැදෑ හිත මිතුරන්ටත් පරලෝසපත් ඥාතීන්ටත් ඒ වගේම අපිට යම් තාක් මේ වැඩසටහන් වලට ආධාර උපකාර කර සෑම සියලුම දෙනාටත් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා.
පරලෝසපත් ඥාතීන් ඉන්නවා නම් ඒ සෑම සියලුම දෙනා සුගතියෙන් සුගතියටපත් වී උතුම් වූ චතුරාර්ය සත්‍ය ලබත්වා ඔබ අප සෑම සියලුම දෙනාටත් මේ සසර දුකින් මිදී චතුරාර්ය සත්‍ය සුව පහසුවෙන් අවබෝධ කරගන්නට මේ සියලු කුසලානිසංස පාරමිතා බවට පත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ගොඩාක් පිං ශ්‍රීමති මහත්මිය මංගල මහත්මයා මංගලසේ ගොඩාක් පින් සිද්ධ වේවා ඔබතුමා. ගොඩාක් පිං අච්චර පොස තෙරුවන් සරණයි. මංගල මහත්තයා ගොඩක් නාටක තිරුවන් සරණයි. සරණයි සියලු දෙනාට. තෙරුවන් සරණයි. වංශරණයි. ශ්‍රීමති